වසන්තේ මල් කැකුලක් තමයි ඒ ගීතය ගායනා කළේ. ඉන්ද්‍රාණී පෙරේරා මහත්මිය ගායනා කළ ගීතයක්. අද බොහෝ කලකින් රූපවාහිනී ඉතිරි ඔස්සේ ඔබ හමු වන තාරුකා ගායනා කළේ. තාරුකා වන්‍යාරච්චි. සතුටු වෙන්න ක්‍රම හොය ඉන්න ඔබටත් සතුටු වෙන්න ක්‍රම හදාගෙන එන අපටත් පොදු මාතෘකාවක් තිබෙනවා. ඒ තමයි පරිස්සම. ඔබ දන්නවා රටේ තත්ත්වය. ඔබ දන්නවා ලැබෙන ආරංචි. එහෙන් මෙන් ලැබෙන ගොසිප් වලට වඩා වගකීම් යුතු මාධ්‍ය අංශ වලින් රජයෙන් ආරක්ෂක අංශ වලින් ලැබෙන තොරතුරු වලට අනුව අවධානය යොමු කළොත් අපිට පරිස්සම් වුණොත් පාලනය කළ හැකි මට්ටමක තිබෙන්නේ කොරෝනා ව්‍යසනය. ඔබ දන්නවා යුරෝපයේ වර්තමාන වෙනකොට අද වෙනකොට තත්ත්වය නැවත වතාවක් කොවිඩ් ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙනවා. විශේෂයෙන් යුරෝපයේ අද වෙන විට කිසියම් තැතිගැන්මකට ලක් වෙලා තිබෙනවා. අසල්වාසී ඉන්දියාවේ තත්ත්වය තවමත් ඒ තරම් හොඳ තත්ත්වයක නෙමෙයි තිබෙන්නේ. පාලනයක් අපිට දකින්න පිළිවන් කමක් නැහැ. හැබැයි අපි රටක් විදියට පළමු ව්‍යාප්තියේදී එය මර්ධනය කර රටක් ලෝක ශ්‍රේණිගත කිරීමේදී මර්ධනය කර රටවල් අතර දෙවන ස්ථානයේ පවා රැඳුණු රටක්. එනිසා අපට පුළුවන්. මොකවාඩම අනිවාර්යෙන් පළඳන්න මුඛාවරණය ඔබේ අතේ තිබුණට වැඩක් නැහැ, සාක්කුවේ තිබුණට වැඩක් නැහැ, නිකට තිබුණට වැඩක් නැහැ. එය තව කෙනෙක් එක්ක සම්ප්‍රේෂණය වීම වළක්වා ගැනීමේ ක්‍රමයක් විදියට හැමතිස්සම තමන් මුඛාවරණය නිවැරදි විදියට පළඳින්න ඕන. සෝෂල් ඩිස්ටන්ස් එහෙම නැත්නම් සමාජ දුරස්ථභාවය හැමතිස්සම තියෙන්නට ඕනේ. මේවා පොඩි ළමයිට වගේ විටින් විට පොඩි ළමයෙකුට නම් 10-12 වතාවක් හරි ඇඟිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න පුළුවන්. හැබැයි වැඩිහිටියෝ මේ වරද සුලභව කරන නිසා, ඔබ වැඩිහිටියන් වන නිසා මේ වැඩසටහන නරඹන
මහත් බහුතරය වැඩිහිටියන් වන නිසා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. ප්‍රියතමතුනි, එහෙමනම් අපි මෙතන සිට රාත්‍රී 12 පහුවන තෙක් ඔබ සමග ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සතියක සප්තස්වර රිද්මය 7 notes සමගින්. අදත් අපිත් එක්ක සුපුරුදු විදියට අනුග්‍රාහක පවතුන් 3 දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ASB Fashion, ඒ වගේම Singer Finance, ඒ වගේම අපේ අලුත්ම අනුග්‍රාහක හිතවතා වෙන්නේ ෆියෝඩෙල් කිරිතේ. මම හිතනවා මේ වැඩසටහන ආරම්භන බොහෝ දිනකට ඒ ආරංචිය ෆියෝඩෙල් තේ පිළිබඳව, කිරිතේ පිළිබඳව අද වැදගත් වෙයි. ඉස්සරහට මම ඒ ගැනත් විස්තර කියන්නම්. අදත් ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය හා සම්බන්ධ සම්මාන ගනිපු ජනප්‍රිය පිරිසක් එකාසු කරගෙන තමයි අපි මේ රෑ 12 පහු වෙනකන් 7 notes එක ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කලාකරුවන් පිරිස හඳුන්වා දෙන්න කලින් අපේ සංගීත සහෘදීන් පිරිස හඳුන්වා දෙන්න කැමතියි. අදත් මේ ශිල්පීන් සියල්ලක්ම සම්බන්ධීකරණය කළා. එතකොට ඒ කටයුතු සම්පාදනය කළා. සියල්ලක්ම මේ පිළිවෙලට කරන්න සප්තස්වර නිර්මාණය කරන්නට මහඟු මෙහෙවරක් කරන තබ්ලාවට කියන සමාන පදය මනෝජ් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒක වරදක් නෙමෙයි. තබ්ලාව සමානයි ශ්‍රී ලංකාවේ මනෝජ්. මනෝජ් පීරිස් සංගීතයේ මෙහෙයවීම තබ්ලා සහ පර්කෂන් වාදනය කරනවා. ඊට අමතරව තවත් අපේ සංගීත සහෘදීන් ගණනාවක් ඉන්නවා. ඔක්ටෝපැඩ් වාද්‍ය ශිල්පියා නරිදු චතුරංග, ඩොලක් වාද්‍ය ශිල්පියා චමිල් පෙරේරා, බේස් ගිටාර් වාදනයෙන් චානක සේනාධීර, රිදම් ගිටාර් වාද්‍ය ශිල්පියා කපිල කෝසල, ලීඩ් ගිටාර් ලක්ෂ්මන් කන්නංගර, කීබෝඩ් සුපුරුදු පරිදි ශශික අතපත්තු. අපි අඳුරා ගනිමු අද අපේ වැඩසටහන සඳහා සහභාගී වෙන ආරාධිත ශිල්පීන් ශිල්පිනියන්. ඔබ දන්නා වැඩසටහන සඳහා අපේ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් කැඳවනවා. තරුණ පරම්පරාව කැඳවනවා. මම සති ගණනාවක සිට කිව්වා වෘත්තිකයින් සඳහාත් අපි වැඩසටහන තුල අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. තව දුරටත් ඒ විවෘත ආරාධනයක් විදිහට ඔබට තිබෙනවා. අපිට පුළුවන් වැඩසටහන සඳහා සහභාගී වෙන්න කැමැත්තක් තිබෙනවා නම් විශේෂයෙන් වෘත්තිකයෙක් විදිහට අපේ නිෂ්පාදකතුමාට කතා කරන්න සතියේ දවස්වල සුමින්ද තමයි මේ වැඩසටහනේ ප්‍රොඩියුසර් කතා කරලා ඔබේ හැකියාවන් පිළිබඳව දැනුවත් කරන්න. ඒ අනුව ඉදිරි වැඩසටහන් වලදී වෘත්තිකයන් විදියට ඔබටත් සම්බන්ධ වෙන්න පිළිවන් කමක් තිබෙනවා. අද මේ ආරාධිත එකතුවේ 7 notes වැඩ කරන ආරාධිත එකතුවේ සිටින ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පිනිය චාන්දනී හෙටිආරච්චි මහත්මිය අයිබෝන්. මේ දවස්වල නම් වෙනතර වඩා ටිකක් විවේකයක් ඇතිනේ. ආයිමත් සැරයක් පොඩි විවේකයක් ආවා. ඉතින් විවේකයෙන් ඉතින් ඇත්තටම අපි උපරිම ප්‍රයෝජන ගන්නවා. ඉතින් මගේ බෑන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේකෙන් පුහුණු කටයුතු කරගෙන යනවා. මොකද අපිට මේකත් එක්කම මේක රැල්ලත් එක්කම ඉතින් අපි ප්‍රවේශම් වෙලා යන්න පුළුවන්. ඉතින් එහෙම තමයි මම හිතරවා කිව්වා වගේ සේරම දැනුවත් වුණා නම් අපිට පුළුවන් පරිස්සමෙන් මේ පාලනය කරගෙන යන්න පුළුවන්. අනිවාර්යයෙන්. සමහර වෙලාවට එදා මේ අර හොටෙල් එකට ගියපු වෙලාවේ ගත්ත ගිටාරය බිමින් තියන්න හිතක් පහළ නොවුණා නම් අපිට රොෂාන් පිළපිටිය නම් මේ අපූරු නළුවා මුණ ගැහෙන්නට ඉඩක් නොතිබෙන්නට තිබුණා. සම්මානනීය පුද්ගලයෙකු අහිමි වන්නට තිබුණා. නමුත් ගිටාරයට පෙම්බඳ ගායනයට පෙම්බඳ අවසානයේ සියල්ල අතර ඒ කියන්නේ ඒවට තිබු ප්‍රමුඛතාවය අඩු කොට කලාව තෝරාගත් නිසාම ඒ කියන්නේ විශේෂයෙන් රංගපෑම තෝරාගත් නිසාම අපේ රටේ තම දක්ෂ නළුවෙක් එක්ක අපිට කතා කරන්න මේ අවස්ථාව උදා වෙලා තිබෙනවා. රොෂාන් පිළපිටිය ආයිබෝන්. ආයිබෝන්. තරුණ පරපුරේ නිලියක් අපි වැඩසටහන සඳහා එකතු කර ගන්නවා. එතුමිය නිරූපණ ශිල්පිනියක් විදියට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් අඳුරාගෙන පසු කාලීනව සිනමාවට සම්බන්ධ වෙනවා, ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙනවා. ඖෂධි හිමාෂා අයිබෝන්. ආයිබෝන්. මේ දවස්වල මම හිතන ඔක්තෝබර් 31 වෙනිදා ලංකාවේ සියලුම සිනමා ශාලා වහලා තියෙනවා. එහෙම වැහුවේ නැත්නම් මේ දවස්වල බහම වෙන චිත්‍රපටය මිස් ජෙනිස් ගැනත් පොඩ්ඩක් කතා කරමු. හැබැයි 30 වෙනකන් සිනමා ශාලාවට යන්න හිතන්න එපා. ජාතික චිත්‍රපට සංස්ථාව නිවේදනය කොට තිබෙනවා. ඔක්තෝබර් 31 වෙනකන් සියලුම දිවයින පුරා සිනමා ශාලා වහලා තියෙනවා. මෙන්න යෝන් පරපුරේ චිලි ඉන්නවා අද මේ ආරාධිත එකතුවේ සප්තස්වර රිද්මේ හැඩ කරන්නට. චිලි තිලංක අයිබෝන්. ආයිබෝන්. පළවෙනි ගීතය ගායනා කළේ තාරුකා. ටික කාලයක් මාධ්‍යත් එක්ක ගනුදෙනු යම් ප්‍රමාණයකට අඩුවන්නේ ඇගේ කුළුඳුල් දරු ප්‍රසූතිය නිසා මාස 3යි දැන්. අයිබෝන්. පොතසනීපෙන් තම වැඩ මොනවත් පාර ගත්තේ නැහැ පුතා හම්බුනාට පස්සේ. නැහැ. කරපු නිර්මාණ වලින් කතා කරලා තියෙනවා. ඉතින් දැන් මම චුට්ටක් අමාරුයි. ඉතින් බබා තාම පොඩිනේ. ඔව්. ඉදිරියේ හැබැයි ළඟදිම චිත්‍රපටයකුත් එන්න තියෙනවා. මේ කොවිඩ් වසංගතයේ හින්දා තමයි පොඩ්ඩක් ඒකත් නැවතිලා තියෙන්නේ. ඉතින් චිත්‍රපටයකුත් දැක ගන්න පුළුවන්.
ඉතින් නිර්මාණවලට ඉතින් පුළුවන් විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. ඔව්. මේ දැන් මේ සහභාගී වෙන සියලුම දෙනාට පොදු ආරාධනයක් තියෙනවා. මම ගිය සතියේත් මේක කිව්වා කලාකරුවන් විදියට ඔබ කියන දේවල් සමාජය විශ්වාස කරනවා. ඒ නිසා මේ වැඩසටහන අතරතුරේ කොහේ හේව තැනක අපේ චාන්දනි මහත්මිය වගේ ඉඩක් ලැබුණොත් කොවිඩ් සම්බන්ධයෙන් ඔබේ අදහස සමාජගත කරන්න. මොකද හේතුව ඒ සමාජගත කිරීම තුළින් අපිට මේ ව්‍යාප්තිය බොහෝ දුරට අඩු කර ගන්නට පිළිවන්කමක් තිබෙනවා. අද වෘත්තිකයෙක් මෙහි කැඳවන්නේ පිළිබඳවත් යම්කිසි ආකාරයකින් අපිට දැනුවත්භාවයක් අවශ්‍ය නිසා ඒ ආරාධනය අද යොමු වන්නේ සෞඛ්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් වෙතට විශේෂඥ වෛද්‍ය තුසිත සුදර්ශන් මහත්මයා ඒ අනුව අද 7 note සඳහා අපි එකතු කරගන්නවා. ආයිබෝන් ડોක්ටර්. මම කියපු දේවල් හරිනේ. හරි. යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන් මිනිස්සුන්ගේ දැනුවත්භාවය තිබුණොත්. ඩිසිප්ලින් රෙස්පොන්සිව්නස් මම කියන්නේ මේවා මේ අපි දන්න භාෂාව මේ no jokes serious no jokes yes serious be serious විශේෂයෙන්ම මම දැකපු දෙයක් මම වෛද්‍ය වෘත්තියේ වයස 22ක් අපි හුඟක් අය විහිළු තහළු කරනවා. රෝහල් ඇඳට වැටුණාට පස්සේ ඒ ඔක්කොම ඉවරයි. මොකද අපි නිදහස් සෞඛ්‍යයේ ඉන්නේ. කිසි කෙනෙකුට නිකන් බරක් පතලක් නැහැ. මට ගැන පොඩි දුකකුත් තියෙනවා. ඒ නිසා මම කියන්නේ be serious. මොකද මේ billions my budget is 53 billion for the country. 53 billion. පාරවල් 4ක් හදන්න පුළුවන්. ඒ නිසා 53 billion rupees. ඒක 50 දැන් මේ වෙනකොට 60 වගේ වෙලා ඇති. ඒක මම ජනතාවට කියන්නේ මේ අපි දන්නේ ඒ තරම් අපිට වියදම් කරනවා කියලා. එතකොට සාමාන්‍යයෙන් COVID patient කෙනෙක් ICU එකේ දවස් 7ක් හිටියොත් 1 million වියදම් වෙනවා. 1 million. ඒකයි මම කියන්නේ be serious no jokes. ඒක හොඳ පණිවිඩයක්. ඒක ඔළුවේ තියාගන්න. ඒක ඉස්සරහට මේ තවදුරටත් සාකච්ඡා කරමින් අරගෙන යන්න පුළුවන්. වෛද්‍ය සැපයුම් අංශය නියෝජනය කරන්න එතුමන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විදියට විශේෂඥ වෛද්‍ය තුෂ්ඨ සුදර්ශන් මහත්මයා. ප්‍රේතවතුන් එවනම් කතා බහ කරමින් ගී රස වෙදෙමින් අපි ඉර 12 පහ වෙනකන් ඉන්නවා. මේ සප්තස්වර රිද්මය සතියගේ සප්තස්වර රිද්මය 7 notes. 1 2 Thank
ක්ලාරන්ස් විජයවර්ධන ගායන ශිල්පියා ගායනා කළ ගීතයක් මේ චන්ද්‍රි මහත්මිය ක්ලාරන්ස් මහත්මයාත් එක්ක එක වේදිකා ස්තුතියන් දෙනවා මේ හාමනිස් අනිවාර්යයෙන් මේ ලොකු සහයෝගයක් ක්ලාරන්ස් මහත්මයාත් එක්ක එක වේදිකාවේ ওই ගීතය ওই විදිහට මේ හාමනි කරන්න කොරස් කරන අවස්ථාවක් හම්බෙලා ඇත්තටම නැහැ. මොකද නමුත් මගේ බෑන්ඩ් එකේ අපි මේ ගීත ගායනා කරනවා. ඉතින් කවදාවත් මම හිතන්නේ හැම කෙනෙක්ම ක්ලැරන්ස් මහත්මයාගේ ගීත ගායනා කරනවා අදටත් මම හිතන්නේ. එන හැම ජෙනරේෂන් එකකම ඒව නැති වෙන්නේ නැහැ ඉතින්. සරල සුන්දර සංගීතය. අනිවාර්යයෙන්ම. හැබැයි අදටත් ඒක මේ හොයාගන්න බෑ මොකද්ද ඒ තිබුණු පාවිච්චි කරපු ටෙක්නික් මොනවද කියන එක මේ ඒ තරම් මිනිස්සුන්ට සමීපයිනේ. හැබැයි වෙනදා ගායනා කරනට වඩා දැන් ඒ ගීතය අතිශයින් සමීපයි රොෂාන්. ඕ මටත් පුතෙක් ඉන්නවා අවුරුද්දයි මාස දෙකක් වගේ ඉන්නේ. ඉතින් ඒකත් එක ටිකක් සමීපයි. පුතාගේ නම රාහුල් පිල්ලපිටියේ. රයිට්. ඖෂධි මේ චිත්‍රපටය ගැන කියන්න දැන් මේ කොවිඩ් ඉන්සිඩන්ට් එකත් එක්ක සාහන ප්‍රමාණයකට අපිට කලා කටයුතු වලින් ඈත් වෙන්න වෙනවා. වෙනදා තරම් සංගීත ප්‍රසංග වලට සහභාගී වෙන්න බෑ. එලිමාන ප්‍රසංග කටයුතු අඩාල වෙලා තිබුණා. ඉතින් සිනමාවටත් අනිකුත් කලා කටයුතු වලට වගේ මේ බලපෑම තියෙනවා. නමුත් කිසියම් මොහොතක මේ තත්ත්වය පාලනය කිරීමෙන් පස්සේ නැවත සිනමා ශාලාවලට බොහෝ පිරිස් පැමිණෙතයි අපි අපේක්ෂා කරනවා. කියන්න ඔබේ ඔබට ලැබුණු චරිතය මොකක්ද මේ සිනමා නිර්මාණය පිළිබඳව? මම දන්නා තරමට මනෝරත්න මහත්මයා විශේෂ රංගනයක යෙදෙන චිත්‍රපටයක්. ඔව් මනෝරත්න මහත්මයා ගැහණු චරිතයකට තමයි පනපවන්නේ මිස් ජෙනිස් මූවි එකේ. ඉතින් මිස් ජෙනිස් ගැන කතා කරොත් ඒක මගේ තුන්වෙනි සිනමා නිර්මාණය. ඉතින් සිනමාවට මම තාම අලුත්. සෙප්තැම්බර් 25 වෙනිදා ඉඳලා තිරගත වුණා. බට් දැන් මේ තියෙන කොවිඩ් තත්ත්වය නිසා බ්‍රේක් එකක් දීලා තියෙනවා. සිනමා ශාලාවල් වහන්න කියලා තියෙනවා. ඉතින් නොවැම්බර් 1 වෙනිදා ඉඳලා අයිමත් තිරගත වෙනවා. දැනට ඒක හරියටම කන්ෆර්ම් කරලා නැහැ. ඒ වුණාට දැනට ඩේට්ස් දීලා තියෙනවා නොවැම්බර් 1 ඉඳලා තිරගත කරන්න කියලා. රයිට්. මේ තුන්වෙනි සිනමා නිර්මාණය. එතකොට කොහොමද මේ ආරාධනය එන්නේ? මේ කැරක්ටර් එක කොහොමද හම්බෙන්නේ? පොඩ්ඩක් ඒක ගැන විස්තර කරන්න. මිස් චයිනීස් මූවි එකට මට ආරාධනය එන්නේ සහාය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්ත අයියා, ඒ වගේම කැමරාකරණය ආයුෂ්මන්ත හෙටිආරච්චි. ඉතින් මම දෙන්නත් එක්කම කලින් සිනමා නිර්මාණයකට දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් දෙන්නත් එක්කම වැඩ කරලා තියෙනවා. ඒකෙන් තමයි මට ඒ හැඳුනුම් කමෙන් තමයි මිස් ජෙනිස් චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නේ. ඉතින් ඒකේ මිස් ජෙනිස් චිත්‍රපටයේ චරිතය ගැන කතා කරොත් මම සුරංගි කියන චරිතයට පනපවන්නේ. ජයලත් මනෝරත්න මහත්මයාගේ දුවගේ චරිතය තමයි සුරංගි කියන්නේ. චිලි කොහොමද මේ දවස්වල එතකොට වැඩ කටයුතු? ගායන කටයුතු ප්‍රසංග වලට නම් සහභාගී වෙන්න වෙන්නේ නැහනේ. නෑ ප්‍රසංග නැත්තේත් නෑ. ඒ කියන්නේ දැන් අදත් වෙඩින් එකට ආරාධනා හම්බුණා සින් කරන්න එන්න කියලා චකිතයක් තිබුණා. මේකට උනත් ප්‍රෝග්‍රෑම් එකට දැන් මේ මෙච්චර සීරියස් යන වෙලාවක මට වෙලපයින් කිව්වා නම් සාමාන්‍ය මම එන්න තියෙන තිබ්බ කියන්නේ මොනවා වුණත් චකිතයක් තියෙනවනේ හැමෝටම නේද? නේ ඒක නෑ මම ඒකින්ද මටම පවුඩයක් ගියල්ලා මම ඒක මොකද මට හදාගන්න කෙනේ ප්‍රශ්න තියෙන්නේ. මට හැදුනා මට ඔක සමාජයට සුව වේ. නමුත් අපේ ගෙදර කට්ටිය ඉන්නවා අම්මලා ඉන්නවා නේද? නිකන් මට ඒගොල්ලන්ට මගේ තියෙන මේ මොකද්ද නැහැදිච්ච කම ඉඳ ඒගොල්ලන්ට නැහැදිච්ච කම නෙමෙයි ඉතින්. දැන් මේ වෙලාවේ ආරක්ෂා වෙන්න ඕනේ නේ. ඉතින් කල්පනාකාරී නොවුත් මාස දෙකක් හෝ තුනක් ඉතින් අපිට පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙයි නේද? ඊට පස්සේ මේක හරියටම කන්ෆර්ම් වුණාන් පස්සේ මේක රටේ නැහැ කියන තත්ත්වය රටේ නැහැ නෙමෙයි. ඉතින් පුළුවන් තරම් ඉතින් පරීක්ෂා වෙන්න තමයි ඕනේ. මම කියන්නේ මේ මේකප් බඩුණත් අපි ගෙනිහිල්ලා එහෙම කරගන්න එක හොඳයි. ඉතින් හදිස්සියත් අපි දන්නේ නැහනේ. මම කියන්නේ මෙතන කාටවත් අවිශ්වාසයි කියන්නේ නෙමෙයි. දැන් ඔය මේකප් බඩුනේ උදේ ඉඳන් පාවිච්චි කරන්නේ නේ. මම කියන්නේ මේ channel එකට මොකක්වත් කියනවා නෙමෙයි. ඒ කියන්නේ ඕනම channel එකේ risk එක තියෙනවා නේ. ඉතින් අපි පරිස්සම් වුණොත් අපේ ගෙදර කට්ටියවත් පරිස්සම් කරගන්න පුළුවන්. දැන් ડોක්ටර් කිව්වා වගේ be serious. I am serious. සියත සම්පූර්ණ වශයෙන් මේ නේද? ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ කියන්නේ ඉන්ෂුරන්ස් අපිට මාරි හැදුනොත් ඉන්ෂුරන්ස් එකකින් අපි ලක්ෂ 10ක් යනවා වගේ දෙනවා මේක අය මේක නෑ ගවුලන්නේ. උපේක්ෂයේ පැත්ත අද සම්පූර්ණ කරලා තියෙන නිසා ඒ කියන්නේ සියලුම දේවල් අත් වශයෙන්ම මේ දැන් එනකොට අපිට මේ වෙනදා වගේ නෙමෙයි අද ඒ කියන්නේ දැන් ඇතුල් වීමේදී ඒ සියලු කටයුතු සිදුනට අමතරව අද කෙලින්ම වෛද්‍ය සැපයුම් අංශෙම බඩුවේ වල තියෙන්නේ. සියලුම දෙනාට ෆේස් මාස්ක් එකක් හම්බුණා, පැකට් එකක් හම්බුණා. ඊට අමතරව කතා කර එලවෙලව පස්සෙන් පන්න සැනිටයිසර් දුන්නේ.
ඩොක්ටර් කෝ අත දෙන්න කියලා බලයක් තමයි health promotion health promotion මේ අතරම ඩොක්ටර් මේ පොඩ්ඩක් අපි ඒ ගැනත් කතා කරන්න ඕනේ. ඊට කලින් අපි අනුග්‍රහකයන් ගැන පොඩ්ඩක් මතක් කරලා ඉමු. විශේෂයෙන් ASP fashion ගැන කියන්න ඕනේ. ASP fashion කියලා කියන්නේ කාන්තා ළමා වැඩිහිටිය ඕනෑම කෙනෙකුට ඇඳුම් තෝරා ගැනීම සඳහා යන්නට තියෙන සුදුසුම ස්ථානයක්. මේ දවස්වල තකාණියක් ගිල ඇඳුම් ගත්තේ නැතත් අපිට ලැබෙන පළවෙනි අවස්ථාවෙම ඔබ කියන්නේ හොඳ ඇඳුමක් ගන්න බලාපොරොත්තු වෙන හිටියනම් ASP fashion කියන නම අමතක කරන්න එපා. ලංකාව පුරාම ශාඛා 20කට වැඩි තිබෙනවා. ඒ නිසා ඔබට තෝරා ගැනීමට මාධ්‍ය ගණනාවක් තිබෙන නිසා වඩාත් පහසුවක් දැනේ අනිත් ස්ථාන වලට වඩා ASP fashion ආයතනයේ ගියට බලන්න. ඔබ ගියොත් අනිවාර්යෙන් දෙවන වර යනවා. ඒක ස්ථිරයි. ඒ වගේම සිංහ ෆයිනෑන්ස් ගැන මතක් කරන්න ඕනේ. සිංහ ෆයිනෑන්ස් අති විශිෂ්ට විශ්වාසයක් සමගින් ඔබට පුළුවන් අඩුම වාරිකයට වාහන ලීසින් පහසුකම ලබා ගන්න. රන් අය සඳහා විශේෂයෙන් ඉහළ අත්තිකාරමක් ලබා ගන්න පුළුවන් ස්ථානයක් සිංහ ෆයිනෑන්ස්. ඒ වගේම පහසු මිලට ඉඩම් සහ ව්‍යාපාරික ණය වගේම ඔබේ ඉතිරි කිරීමේ කටයුතු සඳහා යායුතු සුදුසුම ස්ථානයක් සිංහ ෆයිනෑන්ස්. මෙන්න අපිත් එක්ක එකතු වුණු අලුත් අනුග්‍රාහකයා ෆියෝඩේල් කිරිතේ මිස්ටර් පීරිස් මේක හොඳට අහගන්න. විශේෂයෙන් ගෙදර ගෑනු පරාණයක් නැහැ ඒකක්වත් හදාගන්න විදියක් නැහැ වගේ කියලා හිතනවා නම් මෙන්න සොලියුෂන් එක. රයිට් මේක ගෙනිච්චා ඒ කියන්නේ පිටි පැකට් එක ගෙනිච්චම ඇති. ඒකේ පිටි තියෙනවා, සීනි තියෙනවා, තේකොළ තියෙනවා, කෙලින්ම මික්ස් කරලා තියෙන්නේ උණු වතුරට දාගත්තා, හදාගත්ත පුතේ බිව්වා. ඒක මේ මනෝජ්ට මේ මේලයි ඇත්තටම සීරියස් කියන්නේ විශ් කරන්න තෝනේ අපේ රයිගම සම්මානයේ විශේෂ සම්මානයක් හම්බුණා සහ මම ඉතාමත් ගරු කරන්නේ මේ දක්ෂකමත් එක්ක හොඳ මනුස්සකම තියෙනවා. ඒ PR එක ලංකාවේ හරි අඩුවේ. ඔන්න බෙල්ල කඩන්න සන්තෝෂ වැඩිලා. කතා කරොත් එන්න බෑ කියන්න බැරි වෙන විදිහට ඒ ලෙන්ගතුකම සහ මේ ඒක මේ බොක්කෙන් මේන එක. නැත්තම් බොරුවට කරොත් ඒ ටික කාලෙක ගියා මහු වෙනවනේ. එහෙම නැහැ මුළු ජීවිත කාලෙම මේ PR එක සහ ඒ මනුස්ස ගනුදෙනුව සහ දක්ෂකමට විශේෂ ගෞරවයක් තියෙන හැමදාටම. මේ ඒක විශේෂයෙන් කියන්න ඕනේ මොකද ලංකාවේ මේ වගේ මේ වැඩසටහන් ගොඩක් එන්ටර්ටේන්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් මනෝජ් සම්බන්ධලා කරනවා. ඉතින් සමහරව හිතන මේ වැඩසටහන් වලට ඒකින්ද එයාගෙන් පරිස්සම් කරලා ඉන්න ඕනේ රිපොර. අනිත් කට්ටියනේ හැම channel එකකටම යනවා. කොහෙන් බ්ලේඩේ බෝ කරන් ඉන්න. මනෝජ්යි පරිස්සම් කරලා. නෑ යන්නේ නැහැ කොහෙවත් යන්නේ සම්පූර්ණ එයා සම්පූර්ණ නිරෝධායන වෙලා ඉන්නවා. ඉතින් මෙහෙන් තැනට ආව තැනෙන් ගෙදරට ගියා. මේ වගේ PR එක හොඳම කට්ටියව මේ වෙලාවේ නිරෝධානය කරන්න ඕනේ මම නම් කියන්නේ. හැමෝටම ගිහලා හොඳ කියලා කතා කරන්න යනවනේ. ඉතින් හරි භයානකයි. මේ මොකටද චිලිව ගෙනුවේ? ඇති නේද? ඇති නේද ගෙන්නලා ගන්නවා. හොඳ වැඩි. සාදු. අනේ නෑ අපිත් ගරු කරන මේ සියලුම දෙනා පරිස්සම් වෙන්න ඕනේ. මොකද දැන් මේක අර ડોක්ටර් කියනා වගේ මේක විහිළුවක් නෙමෙයි. මේක ජෝක් එකක් කරගත්තොත් අපි සියලු දෙනාම ලොකු අමාරුවක් වැටෙන්නේ. මොකද එක්කෙනෙක් නෙමෙයි කන්ටැක්ට්ස් ගොඩක් හැදෙනවා. එක එක්කෙනාගෙන් අපි අනේ නැත්නම් වෙනස්. ඒ නිසා වඩාත්ම පරිස්සම් වෙන්න ඕනේ. පරිස්සම් වුණොත් අපේ ජීවිත පරිස්සම් කරගන්න පුළුවන්. මතක තියාගන්න තමන්ගේ ගෙදර පොඩි ළමයි ඉන්නවා. මේක අදාළයි. කතා කරන මට අදාළයි. මේ පැත්තෙන් රොෂාන්ට අදාළයි. තාරුකාට අදාළයි. ඒ පොඩි ළමයි සම්බන්ධයෙන් හිතන්න ඕනේ. ඒ අයගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අපි අනිවාර්යෙන් හිතන්න ඕනේ. ඊට අමතරව ඔබේ ගෙදර ඉන්න පුළුවන් වයෝවෘද්ධ පුද්ගලයෙක් වැඩිහිටියන් ඉන්න පුළුවන්. ඒ අයට වෙන්න පුළුවන් බලපෑම අතිමහත්. එසයි සියලු දෙනාම ගැන විතර චිලිය හරි ඒ වගේ පුළුවන් තරම් තමන්ගේ පරිස්සම තමන් ගාව තියාගන්නවා. ඒක මම පරිස්සම් වුණොත් නෑ හරි කමන්න කතා. නෑ අපි දැන් වැඩිහිටියෝ ගැන කියලා වෙලා හිතනවානේ තරුණ කට්ටිය හරි රිස්ක් එකක් නැහැ කියලා. ඉතින් මම දන්න තරුණ පුද්ගලෙක් නැති වුණා ඩුබායි වල ඉන්න අවුරුදු කියන්නේ තරුණයි කියන්නේ අවුරුදු 40ක විතර වයස කෙනෙක්. නමුත් අපිට වඩා ෆිට්නස් තියෙන යෝගා ටීච් කරන කෙනෙක්. අපිට වඩා මේ ස්ටැමිනා තියෙන කිලෝමීටර් 10ක් විතර දවසට දුවන එහෙම කෙනෙක්. ඉතින් එයා නැති වුණා. දැන් නෙමෙයි ගොඩක් දවස් මේ කොවිඩ් ආපු කාලේ. එතකොට සමහරට වෛද්‍ය ප්‍රතිකාර හරියටම හොයාගන්න නැතුව ඇති. දැන් උත් තාම හොයාගන්න නැහනේ. දැන් පොඩ ඊට වඩා මේ මරණ ප්‍රතිශතය වැඩි මේ අඩු කරලා නැ තියෙන්නේ. ඉතින් ඒ කාලේ කොහමද යා දවස් 3ක් විතර යා ලෙඩේ තියලා වෙලා නැති වුණා. ඉතින් අපිට එහෙම තරුණ කෙනෙක් වුණත් රිස්ක් එක ගන්න එපා කියලා තමයි කියන්න ඕනේ. කතා කරගෙන ඔහොම යා නේ. තව ගීතයකට ගියොත් ඔබයක් මතක් නැතුව ඇති. ප්‍රේත උතුම් මේ සත්‍යයේ සප්තස්වර රිද්මය 7 notes. 1 2 3 4 මට තුරුළු වෙලා මිනිකින් කිනි හඬකින් නුඹ නොම් දොල් වුණා වන මල් වල සුවඳින් හිත බින්දී ගියා ටියුලිප් මල් කැකුලේ ටියුලිප් මල් කැකුලේ
සසරේ වෙනත් කෙනෙකු නුබාසලට පැමිණේ හැඟුම් බාරව මම සිටියමි නිතොරේ තවත් කෙනෙකු මා වෙනුවට පැමිණේ නිතු කැල්ම ඔය බැල්ම කඳුලක්ත සැදුවේ ඉඩ දෙන්න මට ඉන්න පිට වෙච්ච සුසුමේ මට දුන්න දුක්ගින්න කවුරුන්ද නිව්වේ ගෝඉන්න අතගන්න සිපගන්න කුසුමේ කවදාද සිටුනේ සුපි පෙන්න තැවරෙන්න නුඹ ගාව සුවඳේ කෝවෙන්න අතගන්න සිපගන්න කුසුමේ පෙරුම් පුරා මම පැතුවට සසරේ වෙනත් කෙනෙකු නුබාසලට පැමිණේ හැඟුම් බාරව මම සිටියමි නිතොරේ තවත් කෙනෙකු මා වෙනුවට පැමිණේ පෙරුම් පුරා මම පැතුවට සසරේ වෙනත් කෙනෙකු නුබාසලට පැමිණේ හැඟුම් බාරව මම සිටියමි නිතොරේ තවත් කෙනෙකු මා වෙනුවට පැමිණේ මයික් එක මෙන්න මයික් චිලි මේක මේ ගිය සතියෙන් වැඩේ බෝ වුණාද දන්නේ නැහැ නේද? දැන් ගිය සතියේත් ඔයගේ ඩාන්ස් එකක් ආවා මේ රුක්ෂානගේ සූර්යගේ. එහා සමානව නර්තන දැන් පුරුද්දට කියලා අපේ සතියේත් මේ වගේ මොනියක් කට්ටියට වෙයිද දන්නේ නැහැ. මොකද්ද? මේ ඩාන්ස් එක? මේ වගේ නෑ කපල් ඩාන්ස් යනවා දැන්. මම ඉතින් අද ඊයේ නෙමෙයි නටනාල් දැන් අවුරුදු 13ක් වෙනවා මේ ඉන්ඩස්ට්‍රි ගහලා. ඒ ආපු දවස් නම් මේක පිසුනත් නෑ ඉතින් පිසුනත් නෙමෙයි. ගෑන් ළමයි දැක්කම ඉතින් ළඟට ගන්න හිතනවා ඉතින් ඒක පොඩි පිස්සුවක් තමයි ඉතින්. කොට අපිට මොනවද කියලා බෑ නොකියත් බෑ කියන දේ හිතන ප්‍රසිද්ධිය කියන්න බෑ.
හැඟුම් කිව්වා මුව මග හාසේ ඔය නැතු බැල්මේ රහසක් සැඟවීලා මා පැතුම් මුලා කළේ ඇයි ඔබේ සෙනේ වෙන් වුණාද ජීවිතේ සිහිනයක් වගේ මල් හිබිදෙන යාමේ ඔබට බැඳි ආදරේ සිත හඬවා මල් හර වූ යාමේ ඔබ හැර යාවිදයි සිත ඇසුවා සෙනෙහේ ඔබේ බිඳී ඔබ යයි මානවා ජීවිතේම වේදනාමා මායාවකි ආදරේ ලෝකයේ මාසෙව් පැතු ආදරේ නෑ ඔබේ නානදු මෙහෙම උස්සල නිකයිනවා ගාන්න ගත්තා ඩවෝ කාලා ගන්න. බොරුවනේ අපිට ගහන්න වගේ පෙන්නලා ගාන්න තු නිකන් ඉන්නවා. අපිව රැවටෙනවා ඊට පස්සේ මං හිතුවා අවසානයේ එහෙමයි වෙන්නේ කියලා. කොච්චර වයසයිද ඔගේ කියලා? ඇත්තටම 1996 ලිව්වේ සංගීත. සංගීතවත් කළ තියෙන ලක්ෂ්මන් හිල්බි. ලියපු කෙනා මතක නැහැ. සරි ලියපු කෙනා මතක නැහැ. ලියලා තියෙනෙත් මම හිතන්නේ හිල්මින්ම තමයි. මේ මට මේ ටීම්ස් දෙකක් කඩා ගන්න වෙලා තියෙනවා. කොහොමද ඒක ඔබ හිතන්නේ කොහොම කැඩුවොත් හොඳයිද? මේ පැත්ත කඩා ගන්නවද? එහෙම නැත්නම් දෙපැත්ත මැච් එකද? මැච් එකක් වගේ වැඩක්. මැච් එකක් වගේ පොඩි වැඩක් තියෙන්නේ. මේම කරමු. චිලි එක්කෙනෙක් ඊට පස්සේ මෙතන මේ ඖෂධී රොෂානුයි දෙන්නෙක් ඊට පස්සේ චාන්දනී නෝනයි තාරුකයි ඩොක්ටරයි එක අට්ටියක්. පොඩි මේ ඉදිරිපත් කිරීමක්. චිලි පොලිසියේ පොලිසිය මහත්මයෙක් මේ යම් කපල් එකක් එනවා යනවා දැන් මෙච්චර මේ කට කැඩෙනකන් කියලා තියෙද්දි ෆේස් මාස්ක් එකක් දාන්න පරිස්සම් වෙන්න එහෙම තියෙදි වගේ වගක් නැතුව හම්බෙන දෙන්නෙක් පාරදී මාස් දාලා දැන් මොනවත් නැහැ ඔහේ යනවා. දැන් චිලි මොකද කියන්නේ මේ දෙන්න? පොලිසියවා කර්රිම අධිකාරි කරලා එනකොට මෙන්න හම්බ වෙනවා දෙන්න. ඔව්. දැන් ඕක මේ අනිත් පැත්තට උනා නම් මට කියන්න තිබ්බොත් තියා. පොලිසිය මට කියන්නේකොට මං සාමාන්‍යයෙන් රියැක්ට් කරනවානේ. මට තද වෙනවානේ. ඒතකොට මට කවුරුහරි කෙනෙක් කයිය කතා කරනකොට මට ඒ වැරද්ද කරන්න බෑනේ. දැන් මං පොලිසිය එන්න ඕනේ. පොලිසිය කෙනෙක් මෙහෙමයි පොලිසිය කෙනෙක්ට උන්ට රාත්‍රී එහෙම කෑ ගහන්නත් බෑ. නේද මං නිදහස් වෙන්න කන්න. එක්ස්පීරියන්ස්. වරදක් කළා. ඔව්. හරි. අදින් දැන් එනෝද මේ දෙන්න නෑ මේ එන්නේ නැහැ ඒ තැන්වලම ඉන්නවා. ඔය එනවා කියලා හිතා ගන්න ඕනේ. මේ නෝනා මේ ඇයි උඹලා මාස්ක් එකක් දාගන්න නැත්තේ? දන්නේ නැද්ද මේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා? මාතවා කවුද මේ වගේ නෝනද මේ? පොඩ ඔය දෙන පරිස්සම් වෙන්න කෝක දෙන ලෙඩේ බෝ කර යන්න එපා මේ රට වටේ. ඇත්තටම පොලිසිය මහත්තයා දැන් ඔබතුමා කියන්න කලින් මම මේ සියත නිවුස් බලලා එන්නේ. එතකොටත් දැක්කා දේශපාලනික වටේම හොම්බදදා මෙහෙම කරගෙන එක මාස්ක් එකක්වත් නැහැ. එයි එතුමලාට එක නීතිය අපිට එක නීතිය. මේමයි මාත්‍යා මේ ඒක ගිහිල්ලා ඔබතුමා ඒගොල්ලන්ට කියන්න. අපිට කරන්න කියලා තියෙනවානේ රාජකාරියක්. අපි කරන අපේ රාජකාරිය. මගේ ඉස්සරහා දේශපාලඥයෙක් හරි හම්බුනා නම් මම ඒගොල්ලන්ට කියනවා. මට ඒක ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා ඒක දැන් වැඩක් නැහැ නේද? මෙතන විච්ච මේ වරද පිළිගන්නකො ඔයා. පිළිගන්නවද? දැන් ඕගොල්ලෝ මාස්ක් එකක් දාගන්නවද නැත්නම් අරන් දෙන්නද? මාස්ක් එක ආ රුපියල් 100ක්. ආදාහක් ගෙවන්න වෙනවා. ආදාහක් ගෙවන්නම් කිව්වා. මං රුපියල් 100ක්වත් නැහැ ඉතින් මේ අසල. හරියට පඩියක්වත් නැහැ. මෙන්න ගෑනු මම ඔයාට කිව්වලු ගෙදර ගිහලා ආගෙන මගේ පිට දාලා ඇත්තටම මේ නෝමල්
වෙන දේ මම කිව්වේ. ඕෂධි පට්ට සීරියස් කිව්වයි. දැන් මේක අනිත් පැත්ත. දැන් ඔන්න යනවා මේ වෛද්‍යවරයා මුණ ගැහෙන්න යනවා. පොඩි එහෙම තියෙනවා. ලෙඩ හැදිලාද? හැදිලාද? නෑ දැන් ඒක දන්නේ නෑ කියලා බලමු කියන සිම්ප්ටම්ස් එක මොනවද කියන්නේ කියලා මේ දුව මේ අම්මා අරගෙන යනවා ડોක්ටර් ගාවට. බලමු ගිහලා මොනවද මේ දෙන්න කතා කරන්නේ මේ වෙලාවේ දොස්තර මහත්තයා මොනවද මේ අම්මටයි දුවටයි කියන්නේ. මින් අම්ම ඉන්නවා. අම්මා ඉල්ල මට කියන්න ඕනේ ඉතින් මොකද්ද කම්ප්ලේන් එක කියලා. මොකද්ද හරි අපි කියමුකෝ මේ ළඟදී කැස්ස වුණ හැම මොකද තිබුණාද කියලා. මේ ඉස්සලා කියන්නේ දුව රස්සාවට යනවාද කියලා. ඔය දුව හොඳේ මේ අම්මා. රස්සාවට ජොබ් එකක් කරනවා. යනවා. කොහෙද රස්සාව කරන්නේ? බැන්නේ. ඔය අද්වේ ඇවිල්ලා කිරිවල පිටුරු දාන්න නැතුව ඉන්න පීරිස්. හොස්පිටල් එකක වැඩ කරනවාද එහෙම නැත්නම් අපි කලා ශාස්ත්‍රය කලා ශාස්ත්‍රය තමයි ඉන්නේ. අම්මයි දුවනේ. මේ දවස්වල මොකද්ද ෆිල්ම් එකකට අවුට් මේ මොකක් හරි කොයි පළාතද කියලා දැන් මේ පළාත අපි දන්නවනේ ගම්පහ දිස්ත්‍රික්කේ තමයි වැඩිපුරම මේ ලෙඩේ මේ දවස්වල තියෙන්නේ. ඔය වැඩිපුරේ ඒ පළාතේ කොහේ හරි ගියාද මේ ලොකේෂන් එකේ? කුඩියන්ගොඩ. කවද්ද ගියේ අන්තිමට? අන්තිමට අපි දැන් සමානකට දැන් ඒ ක්‍රූ එකේ කී දෙනෙක් විතර හිටියද? නෑ ඒක කී දෙනෙක් විතර හිටියද? ඒගොල්ලෝ ඔක්කොම මේ දවස් දාන මේක ළඟ හිටියද? එහෙම නැත්නම් ඕගොල්ලන් වෙන වෙනම තැන් වලට ගියාද? එහෙම නැත්නම් අවුට්සයිඩර්ස්ලා ආවද ඕගොල්ලන්ගේ ඒ ලොකේෂන් එකට? එහෙම නැත්නම් ඕගොල්ලෝ ලොජ් එකක තැනක හිටියද? ඒ ලොජ් එකේ ආය කාට හරි එහෙම නැත්නම් මොකක් හරි වුණා එහෙම විශ්වාස ගැස්සා වගේ කෙනෙක් තිබිච්ච කෙනෙක් හිටියද? එහෙමනම් මතක දන්නේ නෑනේ. දැන් මොකද්ද දුවට තියෙන ප්‍රශ්නේ? ඒක තමයි. කැස්ස තියෙනවද? උණ තියෙනවද? කැස්ස තියෙනවා. සාමාන්‍යයෙන් කැස්ස උණ කියන එක ඉතින් මේ කාලේ කොහොමද තියෙන එකක් ඒ වුණාට කැස්සත් එක්ක අපිට මං හිතන්නේ ඒකේ තියෙන එක ඇඟේ අමාරුවක් කැස්ස ඒ වගේම එක ඔළුවේ කැක්කුම කීවිසුම යන එක කෑම අරුචි ඒ වගේ බොහෝ විට අපි කියන්නේ මේ අන්ෆිට් කියලා ඇඟට අපිට හුස්ම ගන්න ටිකක් අපහසුයක් තියෙන එකක් අපි දවස් කීපයක් එකින් හොඳ වෙනවා නම් බෙඩ් රෙස්ට් කරලා බොහෝ විට ඒක අපි ඒක ලොකුවට සීරියස් ගන්න. නමුත් අපි හැම විටම බලන්න ඕන අපිට විශේෂයෙන්ම දැන් මේ කාලෙදී ඔය කියන දිස්ත්‍රික්කය ඇතුලේ කවුරු හරිත් එක්ක අපි කන්ටැක්ට් වුණාද කියන එකක්. එහෙම නැතිනම් අපි බොහෝ විට අපිට මතකයි මේක පෙර තිබිච්ච වෙලාවකදී අපි බොහෝ විට පිට රටකින් ආපු කෙනෙක් හෝ සමීප වුණාද කියලා. නමුත් අපිට ඒකටත් කන්ට්‍රෝල් එකක් තිබුණා. මොකද අපි පිට රටින් ආපු හැමෝම අර දවස් 14ක් ක්වොරන්ටයින් කියලා. ඒකේ ක්වොරන්ටයින් කියන වචනේ හැදෙන්නේ හුදකලා කිරීම කියන එක. ඒක අපේ භාෂාවේ වචනයක් නෙමෙයි, ඉංග්‍රීසි භාෂාවේ වචනකුත් නෙමෙයි. ඒ හුදකලා කිරීම කරන්නේ ඇත්තටම එයාට රෝග ලක්ෂණ පහළ වෙන්න එක එක රෝගවලට තේරුම් ගන්නවා මෙන්න මේ දින ගානක් යනවා කියලා. මේකෙදී අපි බලාපොරොත්තු වෙන දින 14ක්. දැන් ඊට පස්සේ ඒක කිව්වා දින 21ක් දක්වා වෙන්නත් පුළුවන් කියලා. ඒ නිසා තමයි අර අපි සමහරු කියනවා 14 ගියාට පස්සේ ඔන්න මට 21 වෙනි දවසේ හැදුනා කියලා. එතකොට ඒකට සෞඛ්‍ය අංශ වලට බනින්න හොඳ නැහැ. මොකද මේක අලුතෙන්ම ඇත්තට මේ නොවල් කියන වචනේ තමයි මේ කොවිඩ් එක ඉස්සලා නව කොරෝනා වෛරසය කියලා. ඒ කියන්නේ ඒකේ තවම හැසිරීම අපි හරියටම දන්නේ නැහැ. දැන් අපි හිතනවා 21ක් දක්වා පරිස්සම් වුණොත් හොඳයි කියලා. අපිට එහෙම කන්ටැක්ට් එකක් තියෙනවා නම්. ඒ වගේම තමයි මම කියපර බරපතල රෝග ලක්ෂණ තියෙනවා නම් අපි ඔය කියන මේ PCR කියන පරීක්ෂණයට ස්විච්චාවෙන් යන එක හොඳයි. ඒක 100%ක්ම පොසිටිව්ද නෙගටිව්ද කියන එක මත තමයි අපි ඊළඟ පියවරට යන්නේ. දැන් නෙගටිව් වුණත් අර ලක්ෂණ තියෙන කෙනෙකුට යෝජනා කරනවා අර දින 21 ඉන්න කියලා. අපි අර චිලි කිව්වා වගේ අපි පරිස්සම් ඉන්නත් ඕන, රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. අර විශේෂයෙන්ම අනිත් අයට මේක නොයන්න. ඒකට අපිට පොඩි කමිට්මන්ට් එකක් තියෙන්න ඕන. අපි දැන් වැඩට යන්න හදිස්සියද මොකක්ද හේතුව තමයි අපි උත්සාහ කරන. නමුත් අර කමිට්මන්ට් එක අර කියපු අනිත් අය ගැන හිතන එක අනිත් අයට අපි කියන්නේ each at least මේ ඇඩ්වාන්ස් ස්ටේජ් එකේ නේද ස්ටාර්ටින් ස්ටේජ් එකනේ මේක බර්ස් වෙලා නම් රටේ ඔන්න ඔච්චර හිතුවේ නැද්ද? මේකට වෙන කිසිම ක්‍රමයක් නැහැ. ඩිස්ටන්ස් ඒ කියන්නේ ඒගොල්ලෝ වෛරස් එක දැන් මේ අපේ මේ ඩිස්ටන්ස් එකට මෙතෙන්ට ටච් වුණොත් ඇඟ කොතන හරි එයාට
සර්වයිව් වෙන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒක නිසා අපි තමයි අතපය මුහුණට යමු කරන්න එපා. කියන්නේ මේ නේසල් නහය හරහානේ ශ්ලේෂ්මල කියන හරහානේ යන්නේ. ආ කියන්නේ අතපය ඇල්ලුවට හැදෙන්නේ නැද්ද? බොහෝ විට නැහැ. අපි මෙහෙම අපි ඇත්තට ඒ නැහැම නෙමෙයි ඒක හුඟ අවමයි. මුඛය, නාසය, ඇස් ආශ්‍රිතව තියෙනවා තෙත සහිත පටක. ඒක හරහා තමයි වෛරස්. ડોක්ටර් අර බ්‍රීතිං එක්සර්සයිස් එක පොඩි වෙලාවක් බ්‍රීත් කරලා මේ එක්සෙල් කරන්න චූටි වෙලාවක් තියලා කරොත් ඒක ටෙස්ට් කරන ක්‍රමවේදයක් කියලා යනවා. ඒක මන් දන්නේ ඒක සත්‍යතාවයක් තියනවාද කියලා. නෑ සමහර අය දැන් මේ කාලේ මතයක් කරනවානේ හුලඟිනුත් එන්න පුළුවන් කියලා කතාවක්. නමුත් අපි කියන්නේ අපි වඩාත්ම possible ඒ වයින් ඉස්සලා වලකින්න කියන්නේ 99% අපිට sure මේ දේවල් ටච් වුණොත්. ඒකනේ අපි කියන්නේ මේ හැම එකක්ම වැලමිට භාවිතා කරනකොට මේකෙන් අපි නහය ටච් කරන්න යන්නේ නැහැ. ඒ නිසා තමයි දොරක් අරිනකොට උනත් වැලමිට භාවිතා. හුස්ම උඩට අරගෙන ටික වෙලාවක් තද කරගෙන ඉඳලා පහළට දාද්දී ඉන්න පුළුවන් නම් ටික වෙලාවක් හුස්ම උඩ රඳවාගෙන ඒක නෑ කියලා එහෙම එකක් නෑ. ටෙස්ට් එකක් තියෙනවා ඒක ඩෙෆිනිට් ඒක ඇවිල්ලා බ්‍රීදින් කැපැසිටි එක ලං කැපැසිටි එකනේ ඒක. ඔව් එහෙම බලන්න. ඒක සාමාන්‍යයෙන් අපි හිතමු ඇදුම ලෙඩෙකුට එහෙම නැත්නම් ශ්වසනාබාධ තියෙන ඕන කෙනෙකුට සාමාන්‍ය හෙම්බිරිස්සාවක් හැදුනත් මේ බ්‍රීදින් වොලියුම් එක අඩු වෙන්න පුළුවන්. කැපැසිටි අඩු වෙන්න පුළුවන්. ඒක දාලා තිබ්බා මේකට කියලා සමහරව දානවනේ දැන් මේකේ විශේෂත්වය වෙන්නේ අපි අර කියන දැන් අපි අයි මාස්ක් ඔක්කොම දාන්නේ අපි හිතමු අර දැන් මම කතා කරන වෙලාවේ වුණත් මම කියන වෛරසයේ දුරට යන්න තියෙන ප්‍රවණතාවය එකක් අඩු කරනවා. ඊළඟට මෙයා මේක දාගෙන හිටියා මෙයා මේ කොහෙන් හරි ඇවිල්ලා තියෙන එක තමන් වෙතට යොමු කර ගැනීම අඩු කරනවා. ඔය දෙක තමයි ප්‍රධාන කාරණා. ඊළඟට අපි හිතමුකෝ වැටුණා කියලා මේ අතට යම වෛරස් එකක් චිලිගෙන් ආවා කියලා හිතමුකෝ. එතකොට අර අපි සැනිටයිසර් භාවිතා කරන්නේ අපි ඒ සැනිටයිසර් වල තියෙන සංයුතය බොහෝට ඇල්කොහොල් යම් කිසි ප්‍රමාණයක් ඒකෙන් මේක විනාශ වෙනවා කියන බව හොයාගෙන. ඒකයි දැන් අපි එහෙනම් කියන්න පුළුවන් ඊට පස්සේ අපිට සරලව ගන්න පුළුවන් සබන් සහ වතුර running water. ඒක අපිට යමක් නැතිනම්. ඒ නිසා තමයි අර මේ සැනිටයිසර් කියන එක දැන් අර හෑන්ඩ් බෑග් එකේ තියාගන්න තරමටම අපි ඒක ඒතර බොඩි හීට් එකෙන් උත් ඔකේ නෝ නෑ. ඒතර එනම ඔය ආයතන වහන්නේ එහෙම කීප දෙනෙක් හිටියයි කියලා වෙල්ලා ඒ ආයතන සම්පූර්ණයෙන් වහලා දාලා තියෙනවා. ඒක දැන් මෙහෙමයි. අපි හිතමු එක් ආයතනයක කවුරු හරි කෙනෙක් හිටියොත් අපි හිතමු මේ වෛරසයට පවතින්න පුළුවන් කාලය වෙන නිශ්චිතතාවයක් නැහැ. වඩාම හොඳයි සම්පූර්ණ ඒරියා එක ස්ටෙරයිල් කරලා හිස් කරලා මොකද මේ රිස්ක් එක ගන්න කොහොමවත් බෑ මේක අර කන්ටැජියස් කියන්නේ ස්පර්ශයෙන් තාම වේගෙන් බෝ වෙන වෛරසයක් කියන තත්ත්වය තමයි ඒකේ තියෙන්නේ. හොඳ වාසනාව වෙලාවකට දැන් අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා මේකේ තියෙන අර විරුලන්ස් කියන එක. ඒ කියන්නේ වස සහ භයානක බව සහ මාරාන්තික බව අපේ රටේ මට තේනවා අඩුව බවක්. ඒක අපේ රටේ තියෙන ඝර්මකලාපීය උෂ්ණත්වය වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ ඇත්තටම තියෙන අපි ප්‍රතිශක්තිය අතින් අංග සම්පූර්ණ රටක්. පුංචි කාලේ ඉඳලා ගානවනේ අවුරුදු 16 වෙනකන් අර පොලියෝ මේ BCG පටන් ගත්තාම සීරියස් එකක්. ඒකෙන් අපි බොහොම සුරක්ෂිතව අපිට ඒ ප්‍රතිශක්තිය නිසා ඔයගොල්ලෝ දන්නවා දැන් තාම මරණාන්තපාතික වාසනාවට 11න් නවතිලා. දැන් 3000ක් ලෙඩ්ඩු ඉන්නවා මේ වෙනකොට අලුත් පොකුරේ. නමුත් ඒගොල්ලන්ට වෙන්ටිලේටර් එකකට යන්නේ නැතුව බෙඩ් රෙස්ට් එකෙන් ෆ්ලුයිඩ්ස් වලින් ඒගොල්ලන් යථා තත්ත්වයටපත් වෙනවා. බොහෝ විට මරණයටපත් වෙලා තියෙන වයසක හෝ කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු කෙනෙක් හાર્ට් එකේ මොනවා හරි ගැටලුවක් තියෙන ඒ වගේ කෙනෙක් තමයි මේ මරණයටපත් වෙලා තියෙන්නේ. අර ඔබතුමා කිව්වා වගේ එක ලෙඩෙක් අපිට වාර්තා වුණා අර පොළොන්නරුව ප්‍රදේශයේ රෝහලකට යවුවා ඩුබායි වෙලා ඉඳලා තරුණ කෙනෙක්. එයාට රෙස්පිරේටරි ඇරෙස්ට් එකක් ඇවිල්ලා සංකූලතාවයක් ආවා. අපි දන්න හැටියට තරුණ ළමෙක් විදිහට එයා තමයි නැති උනේ. තව කෙනෙක් මිය ගියා. ඔහු ප්‍රතිකාර ගන්න නැතුව සති ගාණක් මේ ලෙඩේ හංගගෙන තමන්ගේ ගෙදර හැංගිලා හිටියා. නෑදෑගේ ගෙදර ගියා. සති දෙකකට විතර පස්සේ තමයි යා රෝහල්ගත වුනේ. ප්‍රධාන වශයෙන් අර අපි කියන්නේ මේක මේ අර ඒ කාලේ අර ලාදුරු හැදුනා වගේ ප්‍රතික්ෂේප කරන જાති ඇත්තටම හෙම්බිරිසාවක ඇසම තමයි. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ බෝ වෙනවා. බෝ වුණාම අපි වැරදි කළමනාකරණයක් ශරීරයකට ගත්තොත් මරණය එන්න පුළුවන්. ඒක තමයි පිටරට වලට වෙලා තියෙන්නේ. ඊළඟට අපි දන්නවා පිටරට සංස්කෘතිය ඇතුලේ විශාල ප්‍රමාණයක්
ඇල්කොහොල් සහ දුම් පාවිච්චි කරනවා. දුම් වැටි. ඒගොල්ලන්ගේ අර කියන්නේ පෙනහළු වල ප්‍රතිශක්තිකරණ මට්ටම ඉතා පහළයි මේ වෛරසයට සාපේක්ෂව. ඒක තමයි අපි අඳුනගෙන තියෙන්නේ දැන් පිට රටවල ක්ලබ්ස් වල හවස දැන් මම හිතනවා මේ පෙරේදා ඒ යුරෝපීය රටවල හවස 6න් පස්සේ ඇඳිරි නීතිය දාලා තියෙනවා. හේතුව මේ සංස්කෘතිය අඩු කරන. අපේ රටේ ඒ පැත්තත් අපිට ලොකු ආසිදායක තත්ත්වයක් තියෙනවා. අපි එහෙම ලොකු සංස්කෘතියක් නැහැ. බහුතරයක් දෙන හවස 6න් පස්සේ රාත්‍රී 12 වෙනකම්. දැන් නිදි මරණය බොහෝ විට ශරීරය දුර්වලපත් තත්ත්වයටපත් වීම, විඩාවටපත් වීම ඒක වෙන්න පුළුවන්. හොඳයි. මේ දුවට එහෙම වෙන එකක් නැහැ. ඔව්. මේ මම හිතනවා මේ අම්මටයි දුරේ දරන්නේ රටේ මේ අම්මලා දුවලට වැඩි හිටියන්ට සේරටම වැදගත් මේ කතා බහ. අද ඔන්න යන්න ගෙදර. කලින් යන්න පුළුවන් කට්ටියට. පස් 6 දෙනා මේ යන්න. මොකද වෛද්‍ය සාකච්ඡාවක් අද තියෙන්නේ. කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අපි මේ වෙලාවේ ගීතය කරනවා ගියොත්. ප්‍රේතවතුනි මේ සතියක සප්තස්වර රිද්මය 7 notes. 2, 3, 4. සුදු ඇලි තලයේ බිරි වැඩි සංගලක සලකුණු මිදුලේ සුදු ඇලි තලයේ මිරි වැඩි සංගලක සලකුණු දැකමා අද පතුලේ සැකයකි උපදින්නේ මා දිවසේ නැති අතරේ කවුරුන් වූ පැමිණ තිබි කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ කවුරුද නිවසට කවුරුද ආවේ පිරිතට සොකොයුරන් නොමැත මා සොයුරුද අසනීපෙනි මගේ අහලුවෙක් නිවසට ආවද මන්දා ඊයේත් හැන්දවරුවේ මායන විට මිදුල පුරා තිබුණා මිරි වැටි සලකුණු කාගේද මන්දා තිබුණා මිරි වැටි සලකුණු කාගේද මන්දා මිදුලේ සුදු ඇලි තලයේ මිරි වැටි සලකුණු දැකමා අද පතුලේ සැතොයකි උපදින්නේ මා නිවසේ නැති අතරේ කවුරුන් හෝ පැමිණ තිබේ කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ මනසින් යුතු මා නිවසට ගොඩ වැදුනා අවුල්ව ගිය මනසින් යුතු මා නිවසට ගොඩ වැදුනා මගේ නෙතගත සිත වෙහෙසු රහස හෙළියුණා මගේ පාවහන් පළදා සුරතල් පුතු ඇවිදිනවා පුංචි දෙතොල් අතරින් පිරිසෙන හමතුනා එවන් සිනහමල් දුටු සඳ වෙහෙස දුරු වුණා එවන් සිනහමල් දුටු සඳ වෙහෙස දුරු වුණා අවසුතේ සප්තස්වර රිද්මය 7 notes හැඩකලේ විශේෂඥ වෛද්‍ය තුසිත සුදර්ශන මහත්මයා එතුමන් ජාතික රෝහලේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් අපිත් එක්ක ඉන්නවා SP Fashion විවිධ මෝස්තරේ කාන්තා පිරිමි ළමා ඇඳුම් මිලදී ගැනීමට ඔබ යා යුතු හොඳම තැන SP Fashion විවිධ මාදිරි ඇඳුම් තෝරා ගන්න රටවටා ශාඛා 20කට වැඩි ඔබ වරක් කියොත් දෙවනවර පැමිණෙනවා
නොඅනුමානයි. ඒ වගේම සිංහ ෆයිනෑන්ස් අති විශිෂ්ට සිංහ විශ්වාසය සමගින් ඔබට පිළිවන් අඩුම වාරිකයට වාහන ලීසින් පහසුකම ලබා ගන්න. ඒ වගේම රන් අය සඳහා ඉහළම අත්තිකාරම් මුදල්, ඊට අමතරව පහසු ගෙවීම් ක්‍රමයට ඉඩම් සහ ව්‍යාපාරික ණය සියලුම ඉතිරි කිරීමේ කටයුතු සඳහාත් ඔබට සුදුසුයි සිංහ ෆයිනෑන්ස්. ඒ වගේම ෆියෝඩේල් කිරිතේ ඇත්තම තේ හදනවා කියන එක ටිකක් කරදරයක් වගේ හිතනවා. ඒකට මේකට තේ කොළ දාන්න ඕන, සීනි දාන්න ඕන, පිටි දාන්න ඕන, දිගාන්න පෙරන්න ඕන. ඒ සියලුම කරදරකාරී වාතාවරණයන් දුරු වෙලා තියෙනවා මේ අලුත් නිෂ්පාදනය හරහා. සියලුම දේවල් එකට තියෙනවා. තේ කොළ තියෙනවා, පිටි තියෙනවා, සීනි තියෙනවා. මෙම පැකට් එකෙන් ගත්තා උණු වතුර ටිකකට දාලා හදලා ඔබට ඕනෑම වෙලාවක බොන්න පුළුවන්. ෆියෝඩේල් කිරි අපිත් එක්ක අද දවසේ ඉඳන් එකතු වෙනවා 7 notes සඳහා. අපි දැන් බ්‍රේක් එකකට යන්න ඕනේ. හරිද? බ්‍රේක් එකට යන්න කලින් ඖෂධියම ගීත ගායනා කරන්නේ නැහනේ. මේකට ඖෂධියවත් යම් ප්‍රමාණයකට සහභාගී කරගන්න පුළුවන්. අපේ පොඩි සෙග්මන්ට් එකක් තියෙනවා. මේක මේ අර න්‍යාය පත්‍රයට ඇතුල් වෙන එකක් නෙමෙයි. අපි හදාගත්ත පොඩි එකක් තියෙන. අපේ පොඩි කාලේ මතකයන් තියෙනවානේ. සමහර දේවල් කියන්නේ ඒවා දැන් ගොඩාක් ඈත තියෙන්නේ. නමුත් අපි උත්සාහ කරනවා පුළුවන් තරම් ළඟට ගන්න. පොඩි කාලේ අහපු ඒ වගේ මතකයේ තියෙන ගීතයක්. සමහරලාකට ඒක තමන් විසින් ගායනා කර ගීතයක්. තමන් මුමුණපු ගීතයක් වෙන්න පුළුවන්. තමන්ගේ ගෙදර හිටපු ආච්චි හරි සීයා හරි අම්මා හරි තාත්තා හරි කියපු මතකයක් වෙන්න පුළුවන්. අන්න එහෙම කොහේ හරි තැනක රැඳුණු මතකයේ තිබුණු ගීතයක් පද 4ක් ගායනා කරන්න සූදානම් වෙන්න. අපි බලමු මොකද්ද වැඩිපුරම මතක් වුණු ගීතය කියලා. හරිනේ? පැහැදිලිනේ? පැහැදිලිනේ? right. එමුනම් ඒක ලෑස්ති කරගන්නකම් අපි පොඩි කමර්ෂල් බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ අපි ආපහු හම්බෙන්නේ සතියග සප්තස්වර රිද්මය 7 ඉන්න. ඒ බ්‍රේක් එකට යන කලින් මට තව දෙයක් කියන්න ඕනේ කමතක වුණා. මගේ නිෂ්පාදකතුමත් එක්ක මට කියන්න කියලාම කිව්වා. විශේෂයෙන් කියන්න ඕනේ මේ කතා කරන වකවානුවේ රටේ තිබෙන කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් ගොසිප් තියෙනවා. ඒ කියන්නේ ගොසිප් වැලියු එක ලංකාවේ හරි වැඩි. ඒ කියන්නේ ඒ අනිත් මේ මෙච්චර කට කැඩනකම් රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ප්‍රවෘත්ති නිකුත් කරනවා, වගකීම් මාධ්‍යංශ වලින් නිකුත් කරනවා. හැබැයි ඒ සියල්ලක්ම තියෙද්දි තාමත් ඉක්මනට උඩට එනවා ගොසිප්. ඉතින් ඒ නිසා ඒ ගොසිප් වලට තටු තියෙනවා. ඒවා ගැන විශ්වාසය තියන්න එපා. වගකීම් සනාථ කරන ස්ථාන වලින් පමණක් තහවුරු කරන ලද ප්‍රවෘත්ති වලට පමණක් අවධානය යොමු කරන්න. අර බ්‍රැන්ඩික්ස් කියන කතාව කියනකොට සමහරලාවට දැන් නිකන් චෝදනාත්මකව මේ පැත්තට ඇඟිල්ල දික් වුණාට එහෙම කාටවත් කියන්න බෑ. මොකද මේ වෛරසය චීනයේ වුහාන් වලින් පටන් ගත්තා. දැන් මේ ඊයේ හෝ පෙරේදා දවස් වෙනකොට තවත් ප්‍රදේශයක ඒ අය මම හිතන්නේ මිලියන් 9ක් විතර මේ PCR ටෙස්ට් කරන්න ඒ සම්පූර්ණ කලාපයම තෝරගෙන මේ වෛරස් එකේ තියෙන ක්‍රමය මොකද්ද? කොයි විදියටද තියෙන්නේ? හැඩය මොකද්ද? මේව කියන්න බෑ. වහා වෙනස් වෙන සුළු. ඒ නිසා තමයි මේ ලෝකේ මේ කප් ගහපු රටවල් වලටත් තාම බෙහෙතක් හොයාගන්න බැරිලා තියෙන. සියල්ල තිබෙන්නේ එක්ස්පෙරිමන්ට් ලෙවල් එකේ. අත්හදා බැලීමේ මට්ටමේ තමයි තාම මේ සියල්ලක්ම තිබෙන්නේ. ඒ නිසා අපි දන්නේ නැහැ. ඒ නිසා කොහෙන්ද කොහොමද ආවේ කියන එක අපි දන්නේ නැහැ. අමතක කරන්න එපා. එතන ඉන්නවා 50000ක විතර නෙට්වර්ක් එකේ මම හිතන්නේ බ්‍රැන්ඩික්ස් කියන ආයතනයේ සියලුම දෙනාම වෙහෙස මාංශලා වැඩ කරන්නේ. ඒ කියන්නේ ඩිකමඩ හිතන්න ග්ලව්ස් කීයක්ම මිනිස්සු මහලා මේ සමාජය ගත කරන්නේ නැද්ද? මාස්ක් කීයක් මහලා අපේ රටේ ලෝකේ මේ වසංගතයෙන් බේර ගන්න උදව් කරන්නේ නැද්ද? ඒ මිනිස්සුන්ටත් එහෙම වෙලා තියෙනවා. ඒක කාගේවත් වරදින් සිද්ධ වෙච්ච දෙයක් විදිහට චෝදනාත්මකව කතා කරනවාට වඩා මේ වෙලාවේ ඒ වරද නිමැරදි කරගන්න අපිට සමාජීය වශයෙන් පැවරලා තියෙන යුතුයකම් ටික ඉෂ්ට කරමු. මොකද ඒ සලුපිලි මහලා මේ රටට ගෙන ආපු විදේශ විනිමය ප්‍රමාණය අමතක කරන්න එපා. ඒ ආයතන හරහා බිහි වෙච්ච රැකියා ප්‍රමාණය අමතක කරන්න එපා. ඔවුන්ගෙන් මේ වෙනකොටත් සිදුවෙන කාර්යභාරය පිළිබඳව සුළු කොට ගන්න එපා. ගුණමක වෙන්න හොඳ නැහැ කිසිම කෙනෙක්. හොඳයි. කලමා පැනගිය පියමා කෝ
පියඹා කෝයි සමනලයා සමනල රැනයි රැහඳ පානයි හදවත කලඹා පැනගිය පියඹා කෝයි සමනලයා. රයිට් අපි එවනම් ඒ සෙග්මන්ට් එක පටන් ගනිමු. මේ අතීත මතකයන් අපි අවුස්සන්නේ අපි මේ විදිහට මේ ශනිදා රාත්‍රියේ සප්තස්වර රිද්මයේ සති අගදී හමු වෙන මොහොතේදී කොහෙන්ද පටන් ගන්නෙ? මේ පැත්තේ පටන් ගමුනේ. කමන්නේ නැහැ. කෙලවර කියන තාම ලෑස්ති වෙනවලු. ඔව්. ඕෂධි තාම ලෑස්ති වෙනවලු. අපි ඒ නිසා මේ චන්ද්‍රි මාත්මකින් පටන් ගමු. දැන් චන්ද්‍රි මාත්මකින් පටන් මේ පැත්තට. ඊට පස්සේ මේ පැත්තට. හා මොකද්ද ගීතය? ඇත්තට මම පොඩි කාලේ ඉඳන් ගායනා කරපු ගීත සුජාතන්ටගේ ගීත. ඉතින් ඒ නිසා ඒක ඉන්ද්‍රාණයක් වගේ ඉතින් මම හිතනවා මම තෝරගත්ත මේ වෙලාවේ ශශික දෙන්න බෑ කරපු ගීතයක්. බලන් හිටිය මනෝජ්ගේ සායන ප්‍රතිචාරයක් හමු වුණා ඒකේතර නේද? මගේ දෙවෙනි පෙළිය මට මතක නැහැ. නැති වුණා. රයිට්. රොෂාන් මොකද්ද ගීතේ? මෙහිමයි මේ ඒක ඕනේ නිකන් කියලා. මේ ඇත්තටම අතීතය ගැන මතක් කරගෙන මට මේ ලයි මතකුයි මේ අල්ලා බුලසිංහල මහත්මිය අපෙන් අද විය වුණා. එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මොකද අතීතයේ මගේ තුන්වෙනි ටෙලිනාටි ලූෂන් බුලසිංහල මහත්තයා ගේ තිරපිටපතක් ජර්මන් අධ්‍යක්ෂකරෙක් කෙනෙක් කියලා. ඒකේ ඉන්ටර්විව් එක සහ එතුමත් එක්ක කතා කරද්දී ගෙදර ස්ක්‍රිප්ට් එක කතා කරන්න ගිය වෙලාවේ ඇත්තටම මේ එතුමිය තේ හදලා දීලා ඇත්තට එතුමිය දැවැන්ත චරිතාංග නිලියක් මේ වේදිකාවේ සිනමාවේ ටෙලිනාට්‍ය චිත්‍රයේම ඉතින් දීකිරි ගීත කියවම මුළු ලංකාවම දන්නවා එතුමිය අතීතයේ ගැන මතක් කරන්න ගියදී එතුමිය මේ වෙලාවේ සිහි කරන්න ඕනේ අපි සියලුම කලාකරුවන් හැටියට. ඔව්. එය මේ ආරම්භයේදී හෝ වැඩසටහනේ මේ දක්වා කාලය තුල සිහිපත් කිරීමට නොහැකි වීම මා විසින් මගේ අතින් වෙච්ච අතපසුවීමක්. සමා වෙන්න ප්‍රේක්ෂකයතුතුනේ අතරම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකගේ අප හැර යාම විශේෂයෙන් පවුලේ ඥාතීන්ට අපි මේ වෙලාවේ සියත් මාධ්‍යාලය වෙනුවෙන් අපේ සාතිශය සංවේගය පළ කරනවා. ඒ වගේම අද වැඩසටහන සඳහා සහභාගී වන සියලුම දෙනා සමගින් එකතුව අපි අල්ලා බුලත්සිංහ මහත්මියගේ පවුලේ හිතවතුන්ට ඥාතීන්ට මේ වෙලාවේදී අපගේ ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම තවත් ඊටම දක්ෂ ලේඛකයෙක් අපිට අහිමි වුණා. රජරටින් බිහිවෙච්ච ඊටම දක්ෂ සම්මානනීය ලේඛකයෙක් වේහැලේ පියතිලක මහත්මයා. එතුමන්ගේ අභාවය පිළිබඳවත් අපගේ සාතිශය සංවේගය පළ කරන්නට අපි මේ අවස්ථාවක් කරගන්නට කැමතියි. right. දැන් ඔයගේ ශරණ සුජයරාජ මහත්මයාගේ ගීතය තමයි ඉස්සරහ ගැන අර මේ හොටල් සුර ශ්‍රී ලංකන ගාන වැඩිපුරම ඒ කිව්වේ ක්ලරන්ස් මේ ඕ ක්ලරන්ස් දෙන්න මයික් එක ඖෂධියගේ පැත්තට. අද 4යි ඖෂධි. වැඩේ අමාරු නෑ. වැඩේ හරි අමාරුයි. අමාරුයි දැම්මා. පොඩි ඈ. මොකද්ද ඔයාගේ ගීතය? මතක කියමු. මොකද්ද? ගායා ගීතයක් ගමේ. ගමේ වෙලෙලියේ. මං සින්දු කියලා නෑ මන්ද. try කරන්න. ඒක තමයි මතකෙට ආවේ.
මනෝජයි තවත් කියවන්න එපා බොහොම අමාරු ෆස්ට් ටයිම්. මම ෆස්ට් ටයිම් සින්දුවක් කිව්වේ. ජීවිතේ කවදාකවත් ඒ කියන්නේ මේ වගේ ප්‍රසිද්ධ වැඩසටහනක ගීත ගායනා කළා නෑ. රයිට්. හිතන්න ගීතය. මනෝජ් ගානේ හිටිය ඉඳන් ඇල්බම් එකක් කරන්න අද ගහනවා. රයිට්. ඔයා බය වෙන්න එපා. අපි නංගියෝ ඊට වඩා කට්ටිය කොට දාලා තියෙනවා. වහාම සහභාගී වෙන්න මනෝජ් පීරිස්ගේ සංගීත චිකිත්සාව සඳහා. ඔයාට මේ හැකියාව තවදුරටත් ප්‍රගුණ කරන්න පුළුවන්. ඒකනේ අයියේ බලන්නකො අපරාධනේ. රයිට් ඕෂදී ඊළඟ වැඩසටහනට නිසක වශයෙන්ම ඉල්ලලා ගීතයක් ගායනා කරන මට්ටමට එනවා. ඔයා හොඳයි. අයියෝ ඊට වඩා කොට දාගන්න මාරු කට්ටිය හිටියා. චිලි කියන්නේ මොකද ගීතය අර මයික් එක අරන් දෙන්න තාරු. මොකක්ද ඔයා කියන්නේ? මම ආසයි මම පොඩි කාලේ ඉඳන් ගොඩක් ආසයි රූකාන්ත කුණදිලක මහත්මයාට. ඒ කියන්නේ එතුමාගේ මම හිතන්නේ අපේ කියන්නේ ඉස්සර කැසට් නේ අහන්නේ මුලින්ම සිංහල කැසට් එකක් කියලා ගෙනාවේ අපේ ගෙදරට මේ බමර පාස එක. මම කියන්නේ අපි මේ පොෂ් සින්දු අහනවා කියන එක නෙමෙයි අපේ තාත්තා අහන්නේ නැති. නමුත් අර අපේ අම්මා සින්දු අහන කෙනෙක් විතර. නමුත් අපේ අම්මා මේ රූකාන්ත කුණදිල මාත්‍රේ සින්දු වලට ආසයි. මල්ලි දෙන්න බන් කෝස්. බඹර පාස ලබන මලක්දෝ බඹර සොයන මලක්දෝ කිමදෝ උදැසනින් නොපිපී සිනාසුනේ බඹර පහස ලබන මලක්දෝ බඹර සොයන මලක්දෝ ලස්සනයි මගේ නගේ ඔයා ගස්සලා බලන්නේ ඇයි ඔයා ඇස් වලින් දොඩන්නේ ඇයි ඔයා ඉතින් මට හිතෙන්නේ ආදරේ ඔයා ඒ කැලේ එනකම් ඇදගෙන ගියා චිලි සින්දු. නෑ මම ආසම පාට් එකේ. තාරුකම් මොකද ගීතේ? පුංචි කාලේ ඉඳන් ඇහින්නේ වැඩිපුර HR ජෝතිපාල් මහත්මයාගේ ගීත. මොකද අපේ සීයා හරිම කැමති. අර මේ ලොකු ස්පීකර් දෙකක් තියාගෙන මුළු ගමටම ඇහෙන්නේ ඒ දවස්වල සින්දු දානවා. දැන් සීයා ජීවිතුන් අතර නැහැ. හැබැයි මේ මට ඒ සින්දු කියනවා. ඒ කොහෙද ගම්පලාත ඔය මාකුල. කිරිබත්ගොඩ ටිකක් ඇතුලේ. මේ ඉතින් ඒ කාලෙම චුට්ටක් මතක කාලේ මට නාමල් උඩුගම මහත්මයාගේ අර හිට්ම කාලේ සින්දුත් මතකයි. ඉතින් ඒකෙන් මතක් වුණේ ඒක කියමු. අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නේ පායි සංසාරේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නේ පායි සංසාරේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් මේ දොස්තර මහත්තයෙන් වැඩ ඉවර කරන්න පුළුවන්. මොකද්ද ડોක්ටර් තෝරගන්න ගියේ? ෂර්ලිගේ සින්දුවට තමයි ස්කෝල් යන කාලේ ඉඳලා ආස බලන්න. කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් ප්‍රබෝවීලා අද දින ගෙවී
වැඩිහිටියන් බලාහිවී අප දුටුවෝතින් සිදුවෙයි නපුරක් වෙන්වී යමු හනික අපි. විශ්වවිද්‍යාල මතකයක්ද නෑනේ? කාරුවම යගේ සියාස මේ අපේ සියා ගොඩක් මාසයි මේ ශැලි වැයිදන්න මාතන මාර මාසයි ඉස්මන මතක පොඩි කාලේ. මේ ඒ සෙග්මන්ට් එක වුණාට ඒ ඇහෙනකොට තාරුකාගෙන් තමයි ඒක ඇවිස්සලා ආවේ මාළගිර උනේ පොඩි නේ. මයික් එක ගන්න. ඒකද සම්පූර්ණ ගීතය අපිට ගායනා කරන්න වෙන්නේ නැහැ. පොඩි කොටසක් ඔබ වෙනුවෙන් මාළගිර උනේ මාළගිර උනේ පාතවත් පෙම් ගීත ගයන්නට රැනගිර උනේ රැනගිර උනේ එපා මගේ සිත තව පාරන්නට. ප්‍රේතවතුනි මේ සතියග සප්තස්වර රිද්මය 7 notes. 1, 2.
දළදා සොයයි මහද කවුලෝ දොරින් එන්න සුහදේ ඔයා ජීවිතේ ආදරින් ඉන්න මට ලං වෙලා මාගේ මතකේ ඔබේ රුවඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මාහදේ සැරිසරයි සීත සුළඟක් හමා පැතුව පැතුමන්ගෙන ඒත බවයේ පටන් පැතුම ලෙස ලං කළා ඔළුමානෙල් පිපි සුවඳ පිනිහාවෙලි සොඳුර ඔය මුහුණ මිහිදුම් සෙලෙන් වැසී මාගේ මතකේ ඔබේ රුවඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මාහදේ සැරිසරයි මාගේ මතකේ ඔබේ රුවඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මාහදේ සැරිසරයි ඔබ මාහදේ සැරිසරයි ඔබ මාහදේ සැරිසරයි යුග ගීතයක් අද සත්‍යයක සප්තස්වර රිද්මය වෙනුවෙන් ගායනා කළේ විශේෂඥ වෛද්‍ය තුසිත සුදර්ශන් සමගින් තාරුකා වන්‍යාරච්චි. ඖෂධී මේ දැන් මොනවාද අන්තිමටම සම්බන්ධ වෙච්ච ටෙලි නිර්මාණ තව ඉස්සරහට එන්න මොන හරි නිර්මාණ තියෙනවද? නැහැ ඇත්තටම මම අන්තිමටම සම්බන්ධ වෙච්ච මේ නිර්මාණය තමයි මේ දවස්වල තිරගත වුණේ. එතනින් එහාට සම්බන්ධ වුණේ නැහැ. මොකද මමත් අවුරුදු දෙකමාරක බ්‍රේක් එකක් ගත්තා. ඊට පස්සේ මේ දැන් ළඟදි තමයි අයිමත් ආරාධනා බාරගන්නේ. ඉතින් කොහොමද වගේ තුන නිරූපණ වැඩ කටයුතු එහෙම? නිරූපණ වැඩ කටයුතු මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම බ්‍රේක් එකකින් පස්සේ මම හිතන්නේ සෑහෙන කාලෙක බ්‍රේක් එකකින් පස්සේ අයිමත් ඉන්ඩස්ට්‍රි එකට එන්නේ. ඉතින් නිරූපණ කටයුතු සුපුරුදු පරිදි කෙරීගෙන යනවා. දැන් අයිමත් මම හිතන්නේ රටේ පවතින තත්ත්වය නිසා සමහර විට ඉස්සරහට අයිමත් වැඩ අඩු වෙයි කියලා හිතනවා. ඉතින් නිරූපණ ශාස්ත්‍රයේ කටයුතු නෝමල් කරගෙන යනවා. ඔය මේ ඖෂධීල වගේ ඉන්න ෆීල්ඩ් එකත් එක්ක එහෙම ඔය ගන්න බ්‍රේක් එක පාඩු නැද්ද? බ්‍රේක් එක පාඩුයි. පාඩු නැත්තේ නෑ. ඉතින් බඩු කාලෙකින් පුළුවන් තරම් රිකවර් කරගන්න try කරන්න ඕනේ. try කරන්න ඕන. ඔව්. හරි. රොෂාන් පිලපිටිය මහත්මයා මොනවාද මේ දවස්වල සම්බන්ධ වුණු අලුත් නිර්මාණ ටිකක් වෙනස් විදිහේ චරිත ලැබුණු චරිතාංග නළුවෙක් ඔබ. ඒ වාසනාව ගුණය තියෙන ගොඩක් වෙලාට ඔබේ පසු පරම්පරාවලට අවස්ථාවන් හරි අඩු වුණා. නමුත් රොෂාන්ට අවස්ථා ටිකක් වැඩිපුර හම්බුණා. ඔව් දැන් නාට්‍ය කීපයක් විකාශනය වෙනවා නාලිකාවල මේ දැන් අපෝ ඉතින් රූපගත කිරීම වලට යම් බාධා තියෙනවා මේ වකවානුවත් එක්ක. ඉතින් වැඩ කීපයක් ඉන්නත් තියෙනවා වැඩ කරගෙන යනවා. මේ කාලේ කරන වැඩවලින් හෝ කරපු වැඩවලින් ඒ කියන්නේ ඉස්සරහට බලන්න තියෙන වැඩවලින් සාමාන්‍යයෙන් රොෂාන්ව සෑහීමකටපත් වෙන සතුටුදායක විදිහේ මොකක්ද නිර්මාණය හම්බුනේ? වැඩ ඇත්තටම ඉන්න තියෙන මොනවා ඒද දන්නේ අර කීපයක්ම කරලා තියෙනවා විකාශනයක් තියෙනවා කීපයක්. ඊට පස්සේ දැන් වේදිකා නාට්‍යත් කීපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒවත් දැන් ෆෙස්ටිවල් එකක් තිබ්බා මේ කොරෝනා මේ ටයිම් එක එන්න කලින් ටිකක් හොඳ වුණාන් පස්සේ තිබ්බා. ඒ ෆෙස්ටිවල් එකත් හැම නාට්‍යයකටම මම හිටියත් නාට්‍ය 3ක් වගේ තිබ්බා. අනික් නාට්‍ය වලට හැම එකටම විශාල සෙනඟක් හිටියා. ඒ කියන්නේ ආයේ පිපිදීමක් තිබ්බා සජීවී අත්දැකීම ලබන්න. එහෙම මිනිස්සු වේදිකාවට එහෙම ලොකු පිරිසක් ඉන්න ගත්තා. ඉතින් එහෙම තියෙද්දි තමයි මේ අපහු මේ ප්‍රශ්නේ ආයි මතුවලා අපෝ ටික කාලයක් ඉන්න වෙනවා අපිට ඒක. සහ මේ හැමෝටම මේ සංගීත කන මේ ඉතින් මේ කිව්වා වගේ මම හරි ආස බෑන්ඩ් එකක් ඇත්තටම මේ ස්ටයිල් එකට මේ ඉතින් මම යනවා බලන්න මේ ප්ලේ කරන තැන් වලටත් මේ බලන්න යනවා මේ ලයිව් ප්ලේ කරනවා මේ ඉතින් එහෙම බෑන්ඩ්ස් වලටයි
ගොඩක් හොටෙල්ස් ගිට අනික් බෑන්ඩ්ස් වලට එහෙම හැමෝටම බලපාන කලාකරුවන්ට විශේෂයෙන්. දැන් ඔය සාමාන්‍යයෙන් ගොඩක් අය ටික කාලයක් යනකොට චන්දනි නෝන මේ තමන් යෙදිලා ඉන්න වෘත්තිය වෙනස් වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපේ රංගන ශිල්පිනියන් ගමුකෝ. එයා ටික කාලයක් ජනප්‍රිය වුණාට පස්සේ යම් ව්‍යාපාරික පැත්තට විවිධ අංශ වලට යොමු වෙනවා. දැන් මේ ඔබතුමියලා පටන් ගත්තෙත් ගොඩක් වෙලාවට හෝටල් ආශ්‍රිතව කණ්ඩායමක් විදිහට ගීත ගායනා කරනවා. බෑ අදටත් වසර ගණනාවක් දශක කීපයක් ඔබතුමියලා ඒ වෘත්තියෙම යෙදෙනවා. ඒ ශාස්ත්‍රයේම තුල රැඳෙන්න විශේෂ කාරණාවක් තියෙනවා. මෙහෙමයි ඉතින් දැන් හොටෙල්ස් අමතරව අපි ගොඩක් වෙලාවට වෙඩින්ග්ස් ප්ලේ කරනවා. ඒ වගේම ටුවර්ස් ගියා මම ඇත්තටම කොරෝනා එන්න ගිය අවුරුද්දේ කොහොම හරි මම ඇත්තටම හරිම වාසනාවන්තයි කියලා හිතුණා ඒ වෙලාවේ. මොකද අපි මේ 2020 යන්න හිටියේ. නමුත් ආරාධනා කරා ගිය අවුරුද්දේ එන්න කියලා. ඉතින් USA ටුවර් එකක් ඔස්ට්‍රේලියා ටුවර් එකක් ගියා බෑන්ඩ් එක. ඉතින් මම හිතන්නේ ඒ වෙලාවේ හැටියට මට හිතුණා මම ඒ වෙලාවේ දැන් මේ අවුරුද්දේ මතක් වෙනකොට මට දැන් හිතන්නවත් බෑ යන්න. මේ දැන් 2020 දිනේ ගියපො මතක් කර ඉන්න. අනිවාර්යයෙන්. මෙහෙමයි ඉතින් අපි ගොඩක් වෙලාවට කරන සංගීතය වෙනස් කරනවා ගොඩක් වෙලාවට. ඉතින් හැමතිස්සෙම ගොඩක් අප්ඩේට් කරන්න ඕනේ songs එහෙම. ඉතින් රැඳිලා ඉන්නවා කියන එක හරි අමාරු දෙයක්. විශේෂයෙන් වෙස්ටර්න් බෑන්ඩ්ස් ගත්තොත් ගොඩක් බෑන්ඩ්ස් තියෙනවා. ඉතින් කම්පිටිෂන් එකක් තියෙනවා. නමුත් අර අප්ඩේට් කරන එක තමයි ඉතින් ඒකේ තමයි අපි ගොඩක් වෙලාවට ඉතින් රඳා පවතින එක හරි අමාරු කාර්යයක්. ඉතින් අනිත් එක මම හිතන්නේ අපි විවිධ ගීත ගායනා කරනවා. ඒ වගේම මේ වෙලාවේ කියන්න ඕනේ ගොඩක් වෙලාවට දැන් මේ තත්ත්වෙත් එක්ක අපිට ඇත්තටම හොටෙල්ස් හුඟක් ඒව නවත්තලා තියෙන්නේ. නමුත් සමහර තැන්වල ගොඩක් වෙලාවට හැම බෑන්ඩ් එකකටම වගේ උදව් කරන්න ඒ කියන්නේ හොටෙල්ස් අපි ගිහිල්ලා කන්වින්ස් කළා කියන්නේ අපේ වෘත්තිය තමයි ගොඩක් වෙලාවට අන්තිමටම පටන් ගන්නේ මේ වෙලාවේ. ඉතින් ඒක හැම කෙනෙකුටම බලපාලා තියෙන්නේ. ඉතින් දැන් වෙඩින්ග්ස් අනම්මනම් ෂේප් එක යනවා. ඒ වගේම හොටෙල්ස් සමහර හොටෙල්ස් ගොඩක් වෙලාවට උදව් හැටියට මොකද අපේ වෘත්තියේ ගොඩක් අයට කරන්න වෙන දෙයක් නැහැ. අපේ WMA කියන වෙස්ටර්න් මියුසික් ඉන්ඩස්ට්‍රි එක ඉතින් ඒ තියෙන්නේ හොටෙල්ස් වල තමයි ගොඩක් වෙලට ප්ලේ කරන්නේ. ඉතින් සමහර හොටෙල්ස් වල ගොඩක් තියෙනවා. නමුත් එහෙම නැත්තත් සෙනග නැත්තත් සමහර අය උදව් කරනවා. ඉතින් ගොඩක් මම ස්තුතිවන්ත වෙනවා හොටෙල් ට්‍රේඩ් එකට. අර රොෂාන්ගේ පළවෙනි ගීතේ දිලීප පොඩි පුතු කියන වෙලාවේ ඒ හාමනි කරාට අනේක වාරයක් චන්ද්‍රි මහත්මියට ස්තුති කරානේ. දැන් අර මම ඕනට වැඩිය කියනවා නෙමෙයි මම ආසයි. ඒ කියන්නේ හිස්ටරි එකත් එක්ක අපි වැඩ කරන්න පටන් ගත්ත මුල් කාලේ ඉඳන් රොෂාන් පිළපිටිය අපි නිතර හමු වුණා වැඩගෙන කතා කරා. ඒ නිසා මම රොෂාන්ගේ හිස්ටරි එක දන්නවා. ඒකෙන් ඉතින් අර බෑන්ඩ් එකක සිං කරන්න උවමනාව තියෙනවා කියලා ගිටාර් එක මැදගෙන නුවරින් ඒ ආපු හිස්ටරි එක දන්න නිසා සමහර තැන්වලදී මම ඒක පොඩ්ඩක් ගලප ගන්න උත්සාහ කරනවා. මේ මට පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා මේ දෙන්නගෙන්. ඉස්සෙල්ලා ඒක යම් ප්‍රමාණයකට අපි දැක්කා ලිරික්ස් මතක නැති ප්‍රශ්නයක් වුණොත් මිසක්ක මේක කරන්න බැරි වැඩක් නෙමෙයි. ඕනනම් ඔෂිදි පොඩි සපෝට් එකක් දෙන්න. මේ ලිරික්ස් හොයාගෙන රබ කිද රබන් කිකිද කියලා ගීතයක් තියෙනවනේ. මේ දෙන්නගෙන් පොඩ්ඩක් නිකන් අපි බලමු මේක. ඒ කියන්නේ මේ වෙලාවේ හැටියට ඔයත් බෑන්ඩ් එක හිටියා. තවමත් අදටත් බෑන්ඩ් එක ඉන්නවා. පොඩි අර නිකන් හොටෙල් ෆීලිං එකක් තියෙනවා. ඒ නිසා මේ පොඩ්ඩක් නිකන් පොඩි පද හතරක් කියලා අපි බලමු චුට්ටක්. ඉතින් මේ වෙන වචන ඕෂදී සිං කරන්නේ. ඕෂදී ඔබතුමියයි මේ රොෂානුයි වචන නම් මතක නැහැ මම පොඩි සපෝට් එකක් දෙන්න බලන්න. මේ සින්දුවනේ කියේ නෑ ඒක තමයි මේක ආයි අනාරේ බොක්ස් එකක් තරේ රංගන තාලමවා දෙපද ගීත ගයා මේ කියන්නේ මේ මොනවාද තෝර දෙන්නකෝ ගායන ගීත අසා මේ කියන්නේ මේ මොනවාද තෝර දෙන්නකෝ රඹ කිද රබන් කිද කියන්නකෝ මොනවාද කන පිට ගහන කියන මේ පද පීලි රඹ කිද රබන් කිද කියන්නකෝ මොනවාද හොඳ පිට හරවල දැන් මේ රස පීලි
බොහොම ස්තුතියි. ඔබ චන්දන නෝන කිසි ප්‍රශ්නයක් නැහැ. අයියේ මොහොතකට අපහසුතාවයටපත් වුණා මට සමාවෙන්න. ඒ වගේ පොඩි මේ ලයිව් මූවමන්ට්ස් වලට යන්න පුළුවන් තරම් try කරනවා. කොච්චරද කියනවා නම් හංගල තිබුණ රබානත් එළියට ආවා. දැක්කනේ. ඔය එළියට සාමාන්‍යයෙන් එන්නේ නැහැ. ඒ වගේ විරල අවස්ථාවක් තමයි. චිලි කියන්නේ මොනවාද මේ පහුගිය කාලේ අලුත් නිර්මාණ කරන්න වෙලාව හම්බුණාද? මොනවාද සංගීතමය ජීවිතයේ අලුත්ම තොරතුරු? නිර්මාණ කියන්නේ ඒ කියන්නේ එහෙම කරන්න මූඩ් එකක් නැහැ ඇත්තටම. අර දැන් මූඩ් එක හදාගත්ත වෙලාවේ තමයි පාට මේ ලංකාවට කොවිඩ් ආව ඇත්තටම. මම දැන් මියුසිෂියන්ලා 3-4 දෙනෙක් කෝල් කරලා වෙලා කිව්වා දැන් සින්දුවක් දාන්න හරි දැන් ටික කාලයක් හිටිය නිශ්ශබ්දව නෑ මොනාරි මට ඕනේ ආයේ කම්බැක් එකක් ඕනේ කියලා මම ආසීදී දෙයක් කරන්න කියලා මම ඉන්නවා මේ හොඳ මියුසිෂියන්ලා කීප දෙනෙක්. ඒගොල්ලන්ට කතා කරලා දැන් වැඩේ ප්‍රොසෙස් කරන්න යනකොටම තමයි දැන් පළවෙනි අන්න කොවිඩ් රෝගියා හම්බුනායි කියලා බැන්ඩෙක්ස් ආයතනයේ මේ ගාම් බය වුණා. ඉතින් ආයෙත් ඉන්න මුණ මලවගෙන මේ නෑ ඉතින් ඇත්තටම මේ ඒක අපි ගනුදෙනු කරන්නේ ෆීලිංස් උත් එක්ක. අපිට බොරුවට වල ගන්න බෑනේ යක් කියන්නේ. ඒ බොරුවට නිකන් මම හැම මාස 6ට සැරයක් සින්දුවක් දානවා කියලා දාන්න බෑ. අපිට හිතෙන්න ඕන එක දාන්න. සමහරට කරන්න ඉතුරු නැතුනත් අවුරුදු 5කට කරන්නේ නෑ. ඒක කවුරු ඉල්ලුවත් ඒක දෙන්න බෑ. මොකද ඒක අපිට දැනෙන්නේ නැත්නම් නේද දෙයක් බොරුවට කළ වැඩක් නෑ. ඉතින් මම ඉන්නේ එතන. ඉතින් කොහොම හරි කියන්නේ මං කියන්නේ මේ මාර මේ පොරක් කියන එක නෙමෙයි. අපි ගනුදෙනු කරන ෆීලිංස් උත් ඒක බොරුවට මිනිස්සුන්ට අව්‍යාජීත බාල දීලා වැඩක් නෑ. ඉතින් බලමු දැන් ආයෙ නිර්මාණයක් කරන්න ඕනේ. දැන් මේක බඩ සෙටල් වෙච්ච ගමන් කරාට වැඩකුත් නෑනේ. ඉතින් රිකවරි හිවුත් නෑ දැන් මේ වෙලාවේ. ෂෝස් වලට යන්නත් අමාරුයි. ඉතින් අපි වියදමක් කරනවානේ. තවදුරටත් අතින් වියදම් කරන්න නැහැ කියලා හිතාන ඉන්නේ. මොකද අපි එන්න ලොකු වෑයමක් දරුවා මූල්‍යමය වියදමක් ගියා සහාය කරනවා. අපිට දෙයක් හම්බ කරගත්ත නමුත් තවදුරටත් ලොස්ට් එකට යන්න බෑනේ මේක. ඉතින් ප්‍රොෆිට් වෙන්න ඕනේ වැඩි. ප්‍රොෆිට් වෙන්න ඕනේ සහ මේ වැඩේ අපි ආස විදිහට වැඩේ වෙන්නත් ඕනේ. තෝරා බේරා ගැනීමක් කරන්න සිද්ධ වෙයි. අනාගතේ රඟපාන්නේ මොනවාද? ළමයිගේ වැඩ කටයුතු. එහෙම ආරාධනා වෙනකොට ලැබිලට තරුණ. එක නිර්මාණයකට ආරාධනා ලැබුණා සහ මේ කරපු නිර්මාණ වලින් දැන් කතා කරනවා මේ කරන්න කියලා. ඉතින් පොඩ්ඩක් දැන් ටිකක් සයිස් එකත් වැඩි ඉතින් චුට්ටක් ඒකත් හදාගෙන සහ ඊට වඩා මේ පුතා ගැන හිතන්න ඕනේනේ. එයාට මාස 6ක්වත් තාම නැහැනේ. ඉතින් ඒ ගැනත් හිතලා අනිත් එක මේ තියෙන තත්ත්වෙත් එක්ක කොහොමදත් අමාරුයි අපිට එළිය වැඩ කරන්න. ඉතින් මම හිතන්නේ හැමදේම ඉස්සරහට මේ තෝරා බේරාගෙන අර පරිස්සමෙන් කරන්න වෙයි හැම ශාස්ත්‍රයකම මම කියනවා. ඔයාගේ අර මේ අංගම් සටන් ගැන කරපු නාට්‍ය ඉවර වුණානේ ඒක ගොඩක් කල්. හැබැයි ඒකට තාමත් ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් කර හොඳ නිර්මාණයක් මට හම්බ වුණා. ડોක්ටර් පොඩ්ඩක් මේ තව ටිකක් තියෙනවා. ඒ ගැනත් මේ ඊළඟ වටේ එනකොට අපිට කතා කරගන්න පුළුවන් විශේෂයෙන් සැපයුම් අංශයනේ. ඒ කියන්නේ නිදන්ගත රෝග වලින් පෙළෙන උදවියට ගෙදරටම බෙහෙත් යවන ක්‍රමවේදයක් තියෙනවනේ ડોක්ටර්. ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන සාධනවත් භාවයක් දෙන්න ඕනේ. මොකද මේ ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ක්ලිනික්ස් වලට යන්න බෑ මේ දවස්වල. එහෙම ගිහිල්ලා තදබදයට අවු වෙන්න අවශ්‍ය නැහැ. රෝහල් වල දැන් තියෙන තත්ත්වෙත් එක්ක ඔබට අවබෝධය ඇති. ඒ නිසා බෙහෙත් ටික ගෙන්න ගන්න මොනවද කරන්න ඕනේ කියන එකත් අපි මේ ගීතෙන් පස්සේ පොඩ්ඩක් කතා කරමු. 1 2 3 2 2 3 මම ආදරේ
බල බලා නෙත දවදවා රත්තරන් මම මග බලා සිටියා ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න සෞම්‍ය සඳසේමා මට රුසිරි බෝමා සංසුන් ගමනේ රුසිරි බෝමා ආදරේ නොකියා ඉන්නේ කොහොමා මගේ රන් කඳට මම ආදරේ මගේ රන් කඳට මම ආදරේ මගේ රන් කඳට මම ආදරේ රන් මාලයක් ගෙනල්ලා ඔබගේ කෙලේ පළඳලා මං ආදරේ කියාලා අත ගන්නදා ඇවිල්ලා මං ආදරේ කියාලා අත ගන්නදා ඇවිල්ලා ජය මංගලම් සුබ මංගලම් ගීත රැවුදෙනවා සුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා දෙමව්පියන්ගෙන් වෙන් වී යන දිනය අදයි අපේම පුංචි කැදැල්ලේ තනි වෙන්න ළඟයි අතීතයේ සුව සිහිනේ ඉටු වෙන දවසයි මෙලෝ වසන තුරුමා හදවත ඔබේ ළඟයි ජය මංගලම් සුබ මංගලම් ගීත රැවුදෙනවා සුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා අද එකතු වෙලා ආසිරි වරුසා පතලා අප සතුටු කළා අදින් පසුව දිවි ගමනේ යමු අපි දෙදෙනා දුකයි සැපයි එකසේ මිහිරි හොඳයි කියා රන් මාලයක් ගෙනල්ලා ඔබගේ කෙලේ පළඳලා මං ආදරේ කියාලා අත ගන්නදා ඇවිල්ලා මං ආදරේ
ලැබෙනවා ජය මංගලම් සුබ මංගලම් ගීත රැවුදෙනවා සුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා right ශ්‍රී තිලංකගේ ගීතයත් එක්කලා එවනම් සමුගන්න වෙලාව ඇවිල්ලා තියෙනවා චාන්දනි මහත්මිය මේ මම කලින් අවස්ථාවකත් දැක්කා ඔබ එන්න ගීතය ගායනා කරන්න මේ ඔබතුමිය වැඩි කැමැත්තක් තියෙනවා වගේ ගතියක් මට හිතෙනවා ඇත්තටම මොකද මේ ගීතය බොහොම වෙනස් ඒක නිසා මම හිතන්නේ මොරිස් විජේසිංහ මහත්මයාගේ ගීත හැම එකක්ම වගේ ගොඩක් මම හිත ඔහු බටහිර සංගීතයට ගොඩක් නැඹුරු කෙනෙක්. ඉතින් ඒ ගීතය මම හිතන්නේ ගොඩක් වෙනස් ගීතයක්. ඉතින් එතුමා භාෂා කීපයක්ම ඉංග්‍රීසි, ස්පැනිෂ් ලැන්ග්වේජස් 4-5ක්ම හොඳටම සිං කරනවා මේ මොරිස් මහත්මයා. මනෝජ් මහත්මයා දන්නේ නැති එතුමා සුවිශේෂ ගායකයෙක් වැඩි අපේ රටේ ඇගීමට ඊට වඩා ලැක්විය යුතු අඩු වුණයි කියලා මම හිතන්නේ. සුවිශේෂ ගායකයෙක් නේද? මොරිස් බානි මේ ස්ටයිල් එක තමයි මම හිතන්නේ නේද? ගායන ශෛලිය ගොඩක් ස්පැනිෂ් එහෙම හරිම ෆ්ලුවන්ට් සිංක මාරුම් ලස්සන සිං කරන හොටෙල්. ෆීමේල්ස් ගායනා කරන අඩුයි මම හිතන්නේ මම දන්නේ. මම තෝරගත්ත ඒ ගීතය ගොඩක් ආසාවෙන් ගායනා කරන්න. ගොඩක් වෙලාවට මේ නැති වුණාම දැනන වටිනාකම වැඩි මොරිස් බානි විජේසිංහ කෙනා අපේ රටේ හිටපු තම දක්ෂ ගායකයෙක්. right. අපේ දොස්තර මහත්තයත් එසේ මෙසේ මේ දොස්තර මහත්තයෙක් නේ සංයුක්ත ඇටි දෙකක් මගේ අතේ තියෙනවා මේ මම දැන් මොන කැමරාවෙන් බලා ගන්න පුළුවන්ද බලමු. හරි මේ තියෙන්නේ. right. මේ සංයුක්ත තැටි දෙකට අමතරව තවත් සංයුක්ත තැටි තිබේද? ඒ සංඛ්‍යාව කොපමණද? ගීත 100ක් මගේ මේවා තියෙනවා. 20ක් මගේ කියන්නේ මම වෘත්තිකයෙක් විදිහට සංගීතයත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. අවුරුදු 20ක් ශේෂ්ඨ ප්‍රේමරත්න මගේ ගුරුවරයා. ඊට පස්සේ ලක්ෂ්මන් හිල්මි නවරත්න ගමගේ තුළු නගදිම කරා නිමා ඩයස් මහත්තයා හැම රේන්ජ් එකේම මම හිතන්නේ නිරෝෂා විරාජනි මහත්මිය ඇර මෙතුමිය ඇර අනිත් ඔක්කොගෙම ඩුවට්ස් මම කරලා තියෙනවා. ඒ කියන්නේ හේතුව ඒ මම ඇත්තටම අර චිලි කිව්වා වගේ ඒගොල්ලන් ට්‍රේඩ් එක ඒගොල්ලෝ රස්සාව මගේ රස්සාව වෛද්‍ය වෘත්තිය. මම කෘතියක් විදිහට තමයි මම කරන්නේ. ඉතින් මිනිසුන්ට මේ කාලේ මියුසික් කියන එකෙන් තමයි මම හිතන්නේ උගාක් මෙන්ටලි මම කරනකොට ඉතින් මම මගේ සින්දු මම මාසේ පාඩිය 125ක් සංගීතයට වියදම් කරනවා. ඒවා හැබැයි ලාභ බාල කෘති නෙමෙයි. රත්නශ්‍රී විජේසිංහයන් ඉඳලා හුඟක් ඒගොල්ලන්ගේ මේ බජට් සුත් එක්ක මට අවුරුද්දකට සාමාන්‍යයෙන් මේ සින්දු ප්‍රමාණය කරන්න හුඟක් අය දැන් මට ඒ ගායක ගායිකාවෝ එයාගේ බජට් එකෙන් 125කට තමයි මගෙන් අය කරන්නේ. හේතුව මම මේකට තියෙන කැපවීම නිසා ඇතැම් ගායිකාවෝ සල්ලි ගන්නෙම නැහැ. ඒත් මම ඒ අයට ඒ සියලු දේ එහෙම නොමිලේ බලාපොරොත්තුවක් නැහැ. I think ඔය කෘතීන් මම මේ දවස්වල ආපහු අනුග්‍රහකයන් හොයාගෙන විවිධ channels වල මොකද මේ ගීත කියන ඒවායි පොතක් ලියුවොත් එහෙම ඒක යන්න ඕන මේ ශ්‍රාවකයාට හොඳ දෙයක්. ඉතින් මේක මේ 70 දශකයේ තමයි අබුතුමීලාගේ කාලේ තමයි අපි තාම ජීවත් වෙන්නේ. ඉතින් මට ආසයි ඒක ප්‍රවර්ධනය කරන්න. ඉතින් දැන් මේ ක්‍රිස්ට්‍රා එක දැක්කහම මං හිතන්නේ මට දැනෙන සනීපේ මගේ වෘත්තියෙන් දැනෙන ඒ ගාක් ටෙන්ෂන් එක මම දවස් 365 වැඩට ගිහිල්ලා තියෙනවා ගිය අවුරුද්දේ. ඒකට අපි මගේ අස්සන නැතුනොත් මෙච්චර විතර මිනිස්සු තොගයක් ෆයිල්ස් වලින් රස්ති අඩු වෙනවා. මුළු රෝහල් 3000කටම මගේ උදේ ඔබතුමාලා මගේ ඔෆිස් එකට ආවොත් මම නොහිටියොත් කොච්චර මිනිස්සු අසරණවද කියන මට ලොකු මට රසාවට යන්න නොබින් ඉන්නම බෑ. ඉතින් මම ඒක ආඩම්බර වෙනවා. නමුත් ඒ කියන ටෙන්ෂන් එක රිලීස් කරන එකක් තමයි මේ මියුසික්. ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි. ඒකට මට උදව් කරා. ඇත්තටම
මේ ડોක්ටර් මම අර ලෙඩ්ඩු වෙනවා. තව කාරණයක් ડોක්ටර්ගෙන් අහන්නම කියලා හිතේ තියාගත්තා. මොකද මේක වැඩසටහන සමුගන්නලාවේ ඇසේ යුතුම කාරණාවක්. ගොඩාක් මේ සායන වලට සහභාගී වීමේ නොහැකියාව තියෙන පේෂන්ට්ලා ගොඩාක් ඉන්නවා. ඒ කියන්නේ එකක් මේ ඔවුන්ගේ වයස සහ මේ තිබෙන රටේ තත්ත්වය. ඉතින් ඒ අයට මොකක්ද සෞඛ්‍ය සැපයුම් අංශය දැන් නිවෙස් වලට යවන බවට සඳහන් කරලා තිබෙනවා. ඒක වෙන්නේ ඒ දැන් ජාතික රෝහලේ වෙනම ඒකේ ලින්ක් කරපු පද්ධතියක් තියෙනවා. කරාපිටිය ගාල්ල මාතර හැම රෝහලකම Tamanට ක්ලිනික්ස් වලට ඒගොල්ලන් ලින්ක්ස් තියෙනවා. ඒගොල්ලන්ගේ ලින්ක් එක හරහා Tamanගේ සායනයේට සායන බෙහෙත් ටික ඒගොල්ලන්ට ගෙවල් වලට යවනවා. එකක් තමයි මේ දවස්වල මගේ දැන් සැපයුම් අංශයේ අපේ සිස්ටම් එක බැලුවොත් සැපයුම 50%කින් ඉල්ලුම අඩු වෙලා තියෙනවා. ඒකින් රෝගීන් රෝහල වලට එන්නේ නැහැ. අර අවශේෂ කාරණා සඳහා වෙනදා අර OPD එකට ආපු ලෙඩ 50%කින් විතර දැන් ගෙදර ඉඳලා සුවේනොත් ඉන්නවා. එතකොට ඒවා සේලයින් බෝතල් ගත්තොත් අපි 50%කින් අපි අවශ්‍ය කැනෝම් නවත්තලා තියෙනවා. ඊළඟට එකම දැන් ඔය ප්‍රොටෙක්ටිව් අයිටම්ස් අපි තමයි අපේ මම හිතනවා ඒවා ඕවර් ස්ටොක්ස් තියෙනවා. හේතුව කාලයක් මේක නැවතිලා තිබුණානේ. ඒ නිසා ජනතාවට කියන්න තියෙන්නේ ඖෂධ සහ ඒ ආරක්ෂිත කට්ටල වලින් අපි දැන් සන්තුෂ්ත වෙලා ඉන්නවා. නමුත් බෙඩ් කැපැසිටි එක තමයි අපිට තියෙන රිස්ක් එක. ඒ කියන්නේ ලෙඩු 6000ක් විතර එකපාර ආවොත් මොන රටකටවත් එකපාර ඇඳන් වල තියෙන අම්බධාරිතාවය වැඩි කරන්න බෑ. ඒ නිසා තමයි අපි හැමෝටම කියන්නේ තමන් රෝගියෙක් නොවී සිටින සංඛ්‍යාත්මකව මේ රෝගේ කළමනාකරණය සම්පූර්ණ වෙනස්. ඒ කියන්නේ එක රෝගියෙකුට එක සේවකයෙක් ඇඳුම් 7ක් මාරු කරනවා දවසට. ඔබ විශ්වාස කරනවා ඇඳුම් 7ක්. එතකොට ඒ 7ට යනවා අඩුම ගානේ රුපියල් 15000ක් දවසකට. එතකොට ස්ටාෆ් එකේ 5 දෙනෙක් හිටියොත් ඒ වගේ 5 ගුණයක් යනවා. ඉතින් ජනතාව තේරුම් ගන්න ඕනේ ඒ වගේ අර මේක කොස්ට් එක වැඩි මේකේ තියෙන බෝවීමේ ප්‍රවණතාව නිසා අපි කන්ට්‍රෝලින් මෙෂර්ස් ගන්නකොට කොස්ට් එක හරි වැඩි. ඒක තමයි අර වෙන රටවල් වල පාරවල් වල නරුණත් ඒගොල්ලන් සිලෙක්ට් කරලානේ මේ ලෙඩු මේ ට්‍රීට් කරන්නේ. අපේ රටේ එහෙම නැහැ. අසාධ්‍ය වුණොත් විතරයි හොස්පිටල් එකට ගත්තේ. අපේ රටේ එහෙම නැහැ. දුප්පත් පොසත් පිටරටියෙක් ආවත් අපි බාර ගන්නවා නොමිලේ. ඒ නිසා අර ඇක්සෙසිබිලිටි කියන්නේ අපි 100% ඒක තමයි අපි පිටරට මිනිස්සු මේ රටට ආපහු එන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒකෙන් අපි දැන් තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න. ඒ වගේම මහජනතාව වගකීමෙන් කටයුතු කරලා අර මේ ධාරිතාවය කියන එක පවත්වා ගන්න එක තමයි ඒක ඕනම රටක තියෙන අවදානමක්. ඉතින් ඒක තමයි අපි තියෙන ටාගට් එක. ඒකේ මිනිස්සු ක්වොරන්ටයින් කියලා එකක පැත්තේ සීමා කරන්නේ ඒ ධාරිතාවය ඊට පස්සේ විතර අපිට තියෙන්නේ. ඒක අර වෙන කිසිම ගැටලුවක් අපේ ලංකාවේ මේ සෞඛ්‍ය සැපයුම් අංශේ නම් නෑ. දැන් අර සාමාන්‍ය මට කියන්න දෙන එක පාණිවිඩයක් මෝටර් බයිසිකල් වල ගිහිල්ලා වාහන වල වේගෙන් ගිහිල්ලා අනවශ්‍ය විදිහට ස්පීතාල වලට එන එක නවත්තන්න. ඒ කියන්නේ හිතාමතා වෙන දේවල් වලටත් අපි අවධානය යොමු කරන දැන් මේ වෙලාව නෙමෙයි. තමාගේ ඒ වගේ වළක්වා ගත හැකි දේවල් වලින් ස්පීතාල වලට නොයනවනම් ඒකත් ලොකු උදව්යක්. අනිවාර්යයෙන්. මේ වෙලාවේ නිකන් නිකමට හිතන්න දැන් අර මේ චිලි කියපු කතාවෙන් මම මේ කැලල ඔලුවට දාගත්තේ. දැන් ඒ කියන්නේ කොරෝනා පළවෙනි ව්‍යාප්තිය මර්ධනය කළා රට සාමකාමී වෙලා ලෙඩ්ඩු අඩු වෙලා කියලා අර chart එක බලනකොට පොඩි නිකන් දශම ගානක percentage එකක් වගේ තමයි තිබුණේ රිකවර් වෙලා ගෙදර යන්න. එහෙම ඉන්නකොට තමයි මේ දෙවෙනි එක ආවේ. නිකමට හිතන්න IDH hospital එකේ කාර්ය මණ්ඩලයට කොහොමද කියලා. කී දෙනෙක් නිකන් හිතේ සහනෙන් ගෙදර යන්න හිතාගෙන ඉන්නේ නැද්ද කියලා හිතන්නකෝ. එයා මොකද කරන්නේ? නැවතත් අපි වෙනුවෙන් රාජකාරී. ඒ නිසා ඒ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කරන ඒ සෞඛ්‍ය අංශයේ සියලුම වෛද්‍යවරු වේවා, හෙදහෙදියන් වේවා, කාර්ය මණ්ඩල වේවා, ආවතේව කරන උදවිය වේවා, සෞඛ්‍ය අංශයට කිසියම් ආකාරයකින් සම්බන්ධ කෙනෙක් සිටිනවා නම් ඒ සියලුම දෙනාට නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනය සලසේවා, යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. මොකද ඒක සෙල්ලම් වැඩක් නෙමෙයි. සමහර වෙලාවට ගෙදර සියල්ල අමතක කරලා දාලා හොස්පිටල් එකේ දින ගණනාවක් රෝගීන් වෙනුවෙන් කැප කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ආරක්ෂක අංශ. මේ සියලුම දෙනාට අපේ ගෞරවය ප්‍රණාමය රජයක් විදියට මේ කළමනාකරණය කරගෙන මර්ධනය කරගන්න උත්සාහයන්ට සියල්ලක් සඳහාම අපි අපේ ප්‍රණාමය පළ කරමින් අද රාත්‍රියේ එහෙමනම් සතියක සප්තස්ව ප්‍රිද්මය 7 notes නිමාවටපත් කරමු. අපේ මියසි මඩුල්ල සංගීතයේ මෙහෙයවීම, තබ්ලා සහ පර්කෂන් වාදනය ඊට අමතරව මේ සියල්ලක්ම එක කෝල් එකෙන් චිලි මේ සතියේ ප්‍රෝග්‍රෑම් එකට සියත දෙන්න ඕනේ කිව්වම චිලි යනවා.
ඒක ඔයාලා දෙන්න වැඩසටහනෙන් පස්සේ විසඳ ගන්න. ඒක අපිට දාන්න අපි ගෙවල්ලා යන්න ඕනේ. අපි යනවා මේ හැම කෙනෙක්ම එහෙමයි මනෝජ්ගේ කෝල් එකට ඇවිල්ලා මේ වැඩසටහන සඳහා සහභාගී වෙන්නේ. ඒ වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා. සහභාගී වෙන සියලුම දෙනාට ස්තුතියි. මනෝජ් ඇරෙන්නට ඔක්ටෝපෑඩ් වාදනයේ නරිදු චතුරංග හිටියා. ඩොලක් වාද්‍ය ශිල්පියා චමිල් පෙරේරා, බේස් ගිටාර් වාද්‍ය ශිල්පියා චානක සේනාධිර, රිදම් කපිල කෝසල, ලීඩ් ගිටාර් ලක්ෂ්මන් කන්නංගර, කීබෝඩ් ශශිකා අතපත්තු. ප්‍රේදෝතුන එමනම් අපේ අනුග්‍රාහක ආයතනයෙන් ලබා දී ඇති චෙක්පත් සහ ත්‍යාග ප්‍රදාන මේ ත්‍යාග ප්‍රදාන ප්‍රයිස් ගිවින් එක. වාට වෙන්නේ බොහොම ස්තුතියි ශ්‍රී අපි ආපු හම්බෙමු. හොඳ නිර්මාණ වල සම්බන්ධ වෙන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. ස්තුතියි පිළිපිටි මහත්තයෝ. සන්තෝෂෙන් ඉන්න ඕන. හොඳ වැඩ වලට සම්බන්ධ වෙන්න. නැවත අපි හමු වෙමු මේ SP ෆැෂන් වෙතින් ලබා දෙන තෑගි වවුචර්. චිලි බොහොම ස්තුතියි. කල්වල බලන්න හොඳ නිර්මාණයක් කරන්න අපි ආපහු හම්බෙමු. තාරු ස්තුතියි. මේ එකක් තව තෑගි ගොඩක් තියෙනවා. දොස්තර මහත්තයෝ බොහොම ස්තුතියි. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න පියෝඩේල් කිරිතේ මේක මම සංකේතාත්මකව මවට දෙන්නම්. තාරුකා මවට දෙන්නම්. හරිද? මහත්තයට උනත් කියන්න පුළුවන් මම තේ හද දෙනකන් ඉන්න ඕනේ. ඔන්න බඩු තියනවා. උණු වතුරයකට දාලා. එහෙම බෑලු. ඊට පස්සේ සංකේතාත්මකව සිංග ෆයිනෑන්ස් වලින් තියෙනවා තෑග්ගක්. එය ලබා දෙනවා චන්දනි මහත්මියට. මෙන්න සිංග ෆයිනෑන්ස් වලින් ලබා දෙන තෑග්ග. මේ තෑග්ග සියලුම දෙනාට හිමි වෙනවා. අපි එමනම් අද සෙනසුරාදා මේ කටයුත්ත නිමාවටපත් කරනවා. සාමාන්‍යයෙන් අපි අවසන් ගීතය ගායනා කරන්නේ මේ ඉස්සරහට ඇවිල්ලා පොඩ්ඩක් ඒ රිද්මෙත් එක්ක අර පැයදයක් විතර වඩලා හිටියම පොඩ කොන්දෙත් එනවා නිකන් පොට මාරු වෙන ගතියක් ඒවත් මේ දිග අරගෙන ඇද අරගෙන නේ. ඉතින් එහෙම එකක් තිබුණාට අපිට අද ඒක කරන්න බෑ. ඒ කියන්නේ ගිය සතියේත් ඒක කරේ නැහැ, මේ සතියේත් කරේ නැහැ. සමාජ දුරස්ථභාවය අපි අනුගත වෙනවා. ඉතින් ඒක නිසා අපි දුරස්ථභාවය තබා ගනිමින් පොඩක් ඇඟනටවල අර මේ කොන්දේ මරුවරේ මේ ටික පොඩ්ඩක් හදා ගන්නවා. ඒ අතරේ වැඩසටහන සම්බන්ධයෙන් සම්බන්ධ වීමට කැමැත්තක් තිබෙන, ගායන හැකියාවක් තිබෙන වෘත්තිකයන්ට අපි ආරාධනා කරනවා. සතිය දවස්වල කතා කරලා ඒ සම්බන්ධයෙන් සුමින්දන් විස්තර ටික ලබා ගන්න. අපි ගිහිල්ලා එන්නම්. බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාටම ආයු බොහෝ වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. අපි ලබන සතියේ එවන සෙනසුරාදා රාත්‍රී 10 කාලට ආපහු හම් වෙන වෙලාව යොදා ගනිමු. එතෙක් පරිස්සමෙන් ඉන්න. කොරෝනා හැමතැනම ඒ නිසා වඩාත් පරිස්සම් වෙන්න, මුඛාවරණය පළඳින්න, සමාජ දුරස්ථභාවය තියාගන්න. ඔබ පරිස්සම් වුණොත් රටම බේරගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. ආරක්ෂක අංශ වලට, රජයට, පොලිසියට, සෞඛ්‍ය බලධාරීන්ට අපි හැකි උපරිම අපේ සහයෝගය ලබා දෙමු. කොරෝනා වලින් තුරන් රටක් බවට අපි රටපත් කරමු. සුබ රාත්‍රියක්, ආනන්ද රාත්‍රියක්. අපි හම් වෙනවා ලබන සතියේ සෙනසුරාදා වෙලාව රෑ 10 කාල. සතියක සප්තස්වර රිද්මය 7 නෝට් සමගින්. 1 2 3 4 ඉස්සර කාලේ මල් මසුරන් තාලේ රඟ දෙන ගීත ඇසේ හායි 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 කලියුග කාලේ අදට ඔබිනවානේ ඉපෙරණි දේ මෙකිලා නෑ ලෝකේ පෙරලෙන තාලේ වෙනස් වෙවි කාලේ අමුතුම දේ වෙන්නේ හායි 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 සබයට ආවේ මදරෙත් මෙට වේගේ නැටුමට ඩිංගිසි ඩිංගාරේ ජොසී බබා මන පුල නැටුම් නටා කීවේ මේ වැනි විලාසිතාවෝ රස පෙරාගෙන ගෙයුම් තමානේ උම්මගේ පෑවේ මේ අපේ රටේ කලාවේ ඉස්සර කාලේ මල් මසුරන් තාලේ රඟ දෙන ගීත ඇසේ හායි 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 කලියුග කාලේ අදට ඔබිනවානේ ඉපෙරණ දී මැකිලා නෑ ලෝකේ පෙරලෙන තාලේ වෙනස් වෙවි කාලේ අමුතුම දේ වෙන්නේ හායි 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 සබයට ආවේ මදරෙත් මෙට වේගේ නැටුමට ඩිංගිසි ඩිංගාරේ
වෙනස් වෙලා ලෝකේ මේ මුත් පුරාණයේදී නොමැකිලා තේ කලින් කලේ අලුත් වෙලා ආවේ කාට සදා විලෝදේ ඉස්සර කාලේ මල් මසුරන් තාලේ රංගතන ගීත ඇසේ හායි 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 කලියුග කාලේ හදට ඔබිනවානේ ඉපැරණි දේ මැකිලා නෑ ලෝකේ පෙරලෙන කාලේ වෙනස් වෙවි කාලේ අමුතුම දේ වෙන්නේ හායි 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 සබයට ආවේ මගරිත් මෙඩ වේගේ නටුමට ඩිංගි සිටිංගාරේ නටුමට ඩිංගි සිටිංගාරේ නටුමට ඩිංගි සිටිංගාරේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.